අද ඔයාලා එකතුලා ඉන්නේ 2014 අපොස සාමාන්‍ය පෙළ ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්නවල පිළිතුරු සාකච්ඡාවේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක. මේ වීඩියෝ එක පටන් ගන්න කලින් කියන්නම් මෙන්න මේ වීඩියෝ එක කරන්නේ 16 වෙනි ප්‍රශ්නේ ඉඳන් 30 වෙනි ප්‍රශ්නේ දක්වා තමයි අපි පිළිතුරු සාකච්ඡා කරන්නේ. ඔයා පළවෙනි ප්‍රශ්න 15 බැලුවේ නැත්නම් මීට කලින් වීඩියෝ එක ගිහිල්ලා බලලා ඊට පස්සේ මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි යමු ප්‍රශ්න පත්‍රයේ 16 වෙනි ගානට. ගණක එක පැත්තක දිග ඒකක දෙකක් වේ. එහි පළවෙනි ප්‍රශ්නය මුළු පෘෂ්ඨ වර්ගඵලයේ වර්ග ඒකක වලින් සොයන්න. දෙවෙනි ප්‍රශ්නය මුළු පරිමාව ඝන ඒකක වලින් සොයන්න කියලා තමයි තියෙන්නේ. දැන් ඔයා දන්නවා ඝනකයක් කියන්නේ මොකක්ද කියලා. ඝනකයක් කියන්නේ මෙන්න මේ වගේ ඝන වස්තුවකට. මම ඒක ඇඳලා පෙන්නන්නම්. ඒකේ සමචතුරස්‍රාකාර පැති සමාන සමචතුරස්‍රාකාර පැති 6කින් තමයි වට වෙච්ච ඝන වස්තුවක් මේක. මෙන්න මේ වගේ සමචතුරස්‍ර සමාන සමචතුරස්‍ර ආකාර පැති 6කින් වට වෙච්ච ඝන වස්තුවක්. එතකොට මේකේ වර්ගඵල හොයන්න කිව්වොත් ඔයා මොකද්ද කරන්න ඕන? මෙන්න මේ වටේ බාහිර ආවරණය වන පැතිවල වර්ගඵලය හෙව්වනම් හරි. එතකොට මේකේ සමාන සමචතුරස්‍ර ආකාර මුහුණත් 6යි වර්ගඵලය හොයන්නකම් එන්නේ ඒ සමචතුරස්‍ර ආකාර මුහුණත් 6ේ වර්ගඵලය වල එකතුව හෙව්වනම් හරි. අපි වර්ගඵලයේ A කියලා ගත්තොත් ඔයාට හොයන්න පුළුවන් සමචතුරස්‍රයක වර්ගඵලය වැඩි කරනවා නම් 6න් වැඩි කරා නම් බාහිර පෘෂ්ඨ වර්ගඵලය එනවා. එතකොට සමචතුරස්‍ර ඝනකයේ පැත්තක දිග ඒකක දෙකක් වේලු. එතකොට ඒක සමචතුරස්‍රයක වර්ගඵලය කොහොමද දන්නේ? 2 වැඩි කරනවා 2කින්. එක සමචතුරස්‍රයක වර්ගඵලය තමයි මේ තියෙන්නේ. ඉතින් ඝනකයේ සමචතුරස්‍රාකාර පැති 6ක් තියෙනවානේ. ඒක නිසා මෙන්න මේ පැත්තක දිග ඔයා 6න් වැඩි කරා නම් හරි. එතකොට මේක සුළු කරාම ඔයාට එනවා 4යි 4 වැඩි කිරීම 6 වර්ග ඒකක 24යි කියලා. දැන් මේක ඔයාට අහලා තියෙන්නේ වර්ගඵලයේ වර්ග ඒකක වලින් හොයන්න කියලා. ඒක නිසා ඔයා වර්ග ඒකකය කියන ඒකකෙත් ලියන්න අමතක කරන්න එපා. අපි පරිමාව v කියලා ගත්තොත් මෙන්න මේ ඝනකයේ පරිමාව හොයන්නේ කොහොමද? ඔයා දන්නවා ඕනෑම ඒකාකාර ඝන වස්තුවක පරිමාව හොයන්නේ හරස්කඩ වර්ගඵලය දිගෙන් වැඩි කරාම. දැන් මේ මම මේක දත්ත ටික ලකුණු කරනවා. මේ ඕනම පාදයක් දිග 2යිනේ. උසත් දිග 2යි. දිගත් 2යි. පළලත් 2යි වෙනවා. ඒකක 2යි. හොඳේ. ඊට පස්සේ මම මොකක්ද කිව්වේ? ඕනෑම වස්තුවක ඒකාකාර ඝන වස්තුවක වර්ගඵලය හොයන්නේ පරිමාව හොයන්නේ කොහොමද? හරස්කඩ වර්ගඵලය මෙන්න මේ හරස්කඩයේ වර්ගඵලය මෙන්න මේ දිගෙන් වැඩි කරා නම් හරි. එතකොට මෙන්න මේ මුළු වස්තුවේ මුළු පරිමාව එනවා. එතකොට පරිමාව v කියලා ගත්තොත් ඔයාලට පරිමාව එනවා හරස්කඩ වර්ගඵලය වැඩි කරනවා හරස්කඩ වර්ගඵලය මම කෙටි කරලා ලිව්වේ හරස්කඩ වර්ගඵලය දිගෙන් වැඩි කරා නම් හරි. එතකොට හරස්කඩ වර්ගඵලය කීයද? හරස්කඩ තින්නේ සමචතුරස්‍රාකාර මුහුණත. සමචතුරස්‍රාකාර මුහුණතක වර්ගඵලය වෙන කොහොමද? දිග පළලෙන් වැඩි කරනවා. එතකොට 2 වැඩි කරනවා 2කින්. ඒක වැඩි කරන්න ඕන මෙන්න මේ දිගෙන්. දිග කීයද? ඒ 2යි. එතකොට මේක සුළු කරාම ඔයාලට එනවා 2 වරක් 2 4යි 4 වරක් 2 8යි ඝන ඒකක කියලා. මේකෙත් කියන ඔයාලට අහන්නේ මුළු පරිමාව ඝන ඒකක වලින් සොයන්නේ කියලා. ඒක නිසා අවසන් උත්තරේ ඝන ඒකක කියලා ලියන්න අමතක කරන්න එපා. 17 වෙනි ගාන පහත දී ඇති තොරතුරු භාවිතා කොට x යගේ y ඇසුරෙන් සොයන්න කියලා තියෙනවා. එතකොට දත්ත විදිහට දීලා තියෙනවා මෙන්න මේ ත්‍රිකෝණ දෙකකින් යුක්ත සංයුක්ත රූපයක්. එතකොට අහන්නේ x යගේ ගාන කිව්වම වාට තේරෙන්න ඕන එක දෙයක් තියෙනවා. ඒ මොකද්ද? මෙන්න මෙතන විශේෂ වචනයක් දීලා තියෙනවා. ඒ මොකද්ද? x අගය y ඇසුරෙන් ලියන්න කියලා. ඒ කියන්නේ ඔයා හොයන x වලට එන අගයට අනිවාර්යයෙන්ම y කියලා කෑල්ලක් තියෙන්න ඕන. ඒකනේ ඔයාට කියන්නේ x අගය y ඇසුරෙන් සොයන්නේ කියලා. දැන් අපි ගාන බලමු. දැන් ඔයාලට දීලා තියෙනවා මෙන්න මේ රූපයක්. මේකේ x තියෙනවා මෙතන y තියෙනවා මෙතන. දැන් x ගේ අගය y ඇසුරෙන් සොයන්න කිව්වම කිසිම ළමයට හොයන්න බෑ මේ රූපේ සටහන හැංගිලා තියෙන දත්ත ටික හොයාගත්තේ නැත්නම්. ඒක නිසා ඕනම ගානක් හදන්න කලින් මේකේ දැක් රූප සටහන දිහා බලලා ඔයාලට පේන දත්ත ටික ඉස්සෙල්ලාම රූප සටහනේ ලකුණු කරගෙන ඉන්න. දැන් ඔයාලට පේනවා මෙන්න මේ රේඛාවට සමාන්තරයි කියලා. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ කෝණය මෙන්න මේ කෝණයට සමාන වෙනවා. මොකද්ද හේතුව? ඒකාන්තර කෝණ. පේනවනේ මේ Z අකුරක් හදලා තියෙනවා. එන්නේ ඒකාන්තර කෝණ. ඊළඟට තවත් එකක් ඔයාලට පේනවා. තවත් ඒකාන්තර කෝණ යුගලක් තියෙනවා. මෙන්න මේක. නේ? ආයි Z අකුරක් හදනවා නෙමෙයි.
මේ කෝණ දෙකත් සමානයි. එතකොට ආයෙ තව එකක් තියෙනවා වැදගත් ලක්ෂණයක්. මෙන්න මේ කෝණෙට මෙන්න මේ කෝණේ සමානයි. මොකද්ද හේතුව? ප්‍රතිමුඛ කෝණ. ඒකට අපි කළු පාටින් සංකේතයක් දාගමු. මෙන්න මේ කෝණය මෙන්න මේ කෝණයට සමානයි. මොකද හේතුව මම ආයෙ කියනවා ප්‍රතිමුඛ කෝණ. අන්න දැන් ඔයාලට පේනවා මෙන්න මේ ත්‍රිකෝණ දෙකේම මෙන්න මේ කෝණේ තියෙනවා. මෙන්න මේ ත්‍රිකෝණ දෙකේම මෙන්න මේ කෝණ තියෙනවා. මෙන්න මේ ත්‍රිකෝණ දෙකේම මෙන්න මේ කෝණ තියෙනවා. එතකොට ඔයාලට පේන්න ඕන මෙන්න මේ ත්‍රිකෝණ දෙක සමකෝණීය ත්‍රිකෝණයක් කියලා. අන්න ඔයා දැන් දත්ත ටික ලකුණු කරගත්තා. ඔයාලට වැදගත් ලක්ෂණයක් මතුණා. දැන් ඔයාලට මතක් වෙන්න ඕන මේකට අදාළ ප්‍රමේය මොකද්ද කියලා. සමකෝණී ත්‍රිකෝණවල පාද අතර අනුපාත සමාන වේ කියන සිද්ධාන්තේ ඔයාලට ඊළඟට මතක් වෙන්න ඕන. අපි ඒ සිද්ධාන්තේ කියන දේ මේ ගානට භාවිතා කරලා බලමු. එතකොට මේකේ මෙන්න දැන් මේ කළු පාටින් අපි ලකුණු කරගත්තනේ. එන්න ඒ කෝණට ඉස්සරහා තියෙන පාදේ බලන්න. ඒක x. එතකොට අනිත් කෝණේ ඊට ඉස්සරහින් තියෙන පාදේ මොකද්ද? සෙන්ටිමීටර් 7 කියන එක. සමකෝණී ත්‍රිකෝණවල පාද අතර අනුපාතය සමාන වෙයි. දැන් මෙන්න මේ පාදයේ විදිය මේ පාදයේ අතර අනුපාතය සමාන වෙන්න ඕන. මෙන්න මේ කතිර ලකුණය ඉස්සරහා තියෙන පාදයේ අගය බෙදන්න ඕන. මෙන්න මේ ලොකු ත්‍රිකෝණයේ කතිර අගයට ඉස්සරහින් තියෙන පාදයේ අගය. පොඩි ත්‍රිකෝණයේ කතිර අගයට ඉස්සරහින් තියෙන පාදේ මොකද්ද? y. ඒක බෙදනවා මෙන්න මේ කතිරේ අගයට ඉස්සරහින් තියෙන පාදය 9 කියන එකෙන්. දැන් ඔයාට සරල සමීකරණයක් ආවා. මෙන්න මේක විසඳුවා නම් x තේනාගිය ඔයාට නිකම්ම එනවා. එතකොට x උක්ත කරන්න තියෙන්නේ x සමානයි 7y බෙදීම 9යි කියලා. අන්න බලන්න ඔයාට උඩින් කියලා තිබ්බ එකත් මෙතන ඇවිල්ලා තියෙනවා. මොකද්ද? x ගියාගේ y අසුරින් සොයන්න තමයි කියලා තිබ්බේ. අන්න බලන්න අන්තිම උත්තරේට y කියන එක උත් ආවා. 18 වෙනි ගාන y සමාන x ඍණ 2 සමීකරණයෙන් දෙනු ලබන සරල රේඛාව දී ඇති ඛණ්ඩාංග තලයේ ඇඳ දක්වන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගාන හදන්න කලින් ඔයාලා දැනගෙන වැදගත්ම කරුණක් තියෙනවා. ඒක තමයි සරල රේඛාවක් අඳින්න අවශ්‍ය අවම ලක්ෂ ගාන කීයද කියන එක. දැන් අපි ඉස්සරහ බලමු එක ලක්ෂයක් සලකමු. මෙන්න මේ ලක්ෂය හරහා යම් කිසි නිශ්චිත සරල රේඛාවක් යනවා කිව්වොත් ඒක ඔයාට අඳින්න බෑ එක ලක්ෂයක් තියෙනවනේ. මොකද මේවාට සරල රේඛාවක් අඳින්න කිව්වොත් නිශ්චිත සරල රේඛාවක්. ඒක ඔයාට මෙන්න මේ වගේ අනන්ත ප්‍රමාණයක් ඇඳ හැකි. මේ ලක්ෂය හරහා එක එක පැති වලට යනවනේ මේ. මේ පැත්තට ඇඳ හැකි, මේ පැත්තට ඇඳ හැකි, මේ පැත්තට ඇඳ හැකි. හැබැයි ලක්ෂ දෙකක් තිබ්බොත් එන්න ඒ ලක්ෂ දෙක හරහා යන සරල රේඛා ලෝකෙටම කොහොම බැලුවත් එකයි තියෙන්නේ. මෙන්න මේ ලක්ෂ දෙක හරහා යන සරල රේඛා අඳින්න ගියොත් මෙන්න මේ සරල රේඛාව විතරමයි තියෙන්නේ. වෙන කිසිම සරල රේඛාවක් නැහැ. එන්න ඒ එක සරල රේඛාවයි තියෙන්නේ. ඉතින් ඔයා මේකේ සරල රේඛාව අඳින්න කිව්වම මෙන්න මේ සමීකරණ දෙන සරල රේඛාව අඳින්න කිව්වම අවම වශයෙන් ලක්ෂ දෙකක් තෝරගෙන ඒක හරහා සරල රේඛාව ඇඳන ප්‍රමාණවත්. ඊට වඩා හැවුවත් ඔයාට අනිවාර්යෙන් කොහොමත් එනවා. ඒක නිසා අවම ලක්ෂ දෙකක් හොයාගත්තා නම් වැඩේ ප්‍රමාණවත්. දැන් පළවෙනි විදිහට මම පළවෙනි කමෙන් කියලා දෙන්න. ඔයාට මේකේ අඳින විදිය කොහොමද කියලා. දැන් ඔයාට දිලා තියෙන මෙන්න මේ සමීකරණේ y සමානයි x කින 2 කියන සමීකරණ තමයි ඔයාලට දීලා තියෙන්නේ. දැන් ඔයාට පේනවා මෙන්න මේ x අක්ෂයේ ඔයාලට අගයන් දීලා තියෙනවා. ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 කියන අගයන් තමයි දීලා තියෙන්නේ. එන්න ඒ අගයන් ගෙන් කැමති අගයන් දෙකක් තෝරගෙන වෙන වෙනම මේ සමීකරණයට ආදේශ කරලා ඒ වගේ y අගයන් හොයාගෙන එන්න එහෙම ලක්ෂ දෙකක් ඔයාලට හොයාගන්න පුළුවන්. බලමු අපි කරලා. හැබැයි ඔයා මෙන්න මේ දීලා තියෙන ලක්ෂ විතරයි ආදේශ කරන්න ඕනේ. මොකද ඔයාට මෙන්න මේ සරල රේඛාවේ ඒගොල්ලෝ දීලා තියෙන සරල රේඛාවේ මෙන්න මෙච්චරයි x අගයන්ට දීලා තියෙන්නේ. ඔයාට කැමති නම් උත්තරේ එනවා. මෙතන දැන් 4 දීලානේ 4 5 6 දීලා නැහනේ. 4 5 වෙන වෙනම ආදේශ කරලා ලක්ෂ වලට අදාළ y කණ්ඩාංක හොයලා ඔයාට සරල රේඛාව අඳින්න තිබ්බා. හැබැයි මේකේ x කණ්ඩාංකය මෙතනින් එහාට දීලා නැහැ. ඔයාට මෙන්න මේ කණ්ඩාංක අක්ෂය එන්නේ තෝරගත්ත ලක්ෂ දෙක සලකුණු කරන්න බැරි වෙනවා. ඒක නිසා දීලා තියෙන අගයන් විතරක් තෝරගන්න. මම එක අගයක් තෝරගන්න. අපි ඉස්සලාම 2 කියන එක තෝරගමු. අපි x ට 2 ආදේශ කරලා y ට එන්නේ කීයද කියලා බලමු. x සමානයි 2 විට. මෙන්න මේ සමීකරණයට ආදේශ කරාම y සමානයි 2 ඍණ 2 සමානයි බිංදුව. එතකොට x සමානයි 2 විට y සමානයි බිංදුව කියලා එනවා. එතකොට ඔයාලට මෙන්න මෙහෙම කණ්ඩාංකයක් ගන්න පුළුවන්. x 2 දී y බිංදුවයි කියන එක. එතකොට ඔයා එන්න මෙන්න මේ ආපු කණ්ඩාංකයේ ඉස්සෙල්ලාම මෙන්න මේ කණ්ඩාංක
තලයේ ලකුණු කරගන්න. 2.1 මෙන්න මේ ලක්ෂය. ඊළඟට ඔයාලට මෙන්න මේ කැමති ඕන එක ලක්ෂයක් මම කිව්වා තෝරගන්න පුළුවන් කියලා මම ඊළඟට මෙන්න මේ ඍණ 1 කියන එක ආදේශ කරලා බලමු. x සමානයි ඍණ 1 විට. x සමානයි ඍණ 1 විට අන්න අර උඩ මෙන්න මේ සමීකරණයට ආදේශ කරලා බලමු. y සමානයි ඍණ 1 2. එතකොට y සමානයි ඍණ 3 කියලා එනවා. එතකොට මේකිනුත් ඔයාලට කණ්ඩාංකයක් හොයාගන්න පුළුවන්. මොකක්ද ඒ කණ්ඩාංකය? ඍණ 1 ඍණ 1 ඍණ 3 කියන කණ්ඩාංකය තමයි x සමානයි ඍණ 1 විට ඔයාලට එන කණ්ඩාංකය. ඒ කණ්ඩාංකෙත් ඔයා මෙන්න මේ අදාළ කණ්ඩාංක තලයේ ලකුණු කරගන්න. ඍණ 1 ඍණ 3 කොහෙද තියෙන්නේ? මෙන්න මෙතන ඍණ 1 ඍණ 3. අන්න ඔයාලට මම කලින් කිව්වා වගේ ලක්ෂ දෙකක් හම්බුණා. එන්නේ මේ ලක්ෂ දෙක හරහා සරල රේඛාවක් ඇඳලා මෙන්න මේ සමීකරණයට දාලා සරල රේඛාව ඔයාලට නිකම්ම හොයාගන්න පුළුවන්. අපි දැන් එන්නේ සරල රේඛාව ඉඳලා බලමු. මෙන්න මෙහෙම තමයි මෙන්න මේ ලක්ෂ දෙක යා කරාම ඔයාලට එන්නේ. මම කියන්නේ තව ක්‍රමයක් කියලා දෙන්නම් කියලා. ඒ ක්‍රමය තමයි මේ මොකද්ද තියෙන්නේ? මේ තියෙන්නේ මම සමීකරණය ආයෙ ලියන්න y සමානයි x ඍණ 2 කියන එක. ඔයාලා දන්නවා ඕනම සරල රේඛාවක සමීකරණය y සමානයි mx ධන c කියන සූත්‍රයෙන් සාධාරණ සූත්‍රයෙන් ලියන්න පුළුවන්. මොකද්ද සූත්‍රය? y සමානයි mx ධන c කියන සූත්‍රය. එතකොට මෙන්න මේ සමීකරණ දෙක සැසඳුවොත් ඔයාලට මෙන්න මේ සමීකරණ උඩ සමීකරණ m සමානයි ධන 1 කියලා එනවා. c සමානයි ඍණ 2 කියලා එනවා. c කියලා අපි මොකද්ද ගන්නෙ? c කියලා ගන්නෙ ආයි කියන මේ පළවෙනි ක්‍රමෙන් අපි ගාන හදලා ඉවරයි. මම මේ තවත් විදියක් කියලා දෙන්නේ. අපි m කියලා ගන්නෙ අනුක්‍රමණය, c කියලා ගන්නෙ අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය කියන්නේ මොකද? අන්තක්ඛණ්ඩය කියන්නේ අදාළ සරල රේඛාව y අක්ෂය කපන තැන තියෙන y කණ්ඩාංකය. එතකොට ඔයාලට එනවා c සමානයි ඍණ 2 කියලා. ඒ කියන්නේ ඍණ 2 තමයි y අක්ෂය අදාළ සරල රේඛාව කපන්නේ. අන්න බලන්න මෙන්න මෙතන ඇවිල්ලා තියෙනවා හරියටම. මොකද්ද? මෙන්න මේ ඍණ 2 තමයි සරල රේඛාව y අක්ෂය කපන්නේ. අන්න අපි එන්නේ සමීකරණෙම එක ලක්ෂයක් හොයාගත්තා. මොකද්ද? මෙන්න මේ y අක්ෂය කපන්නේ මෙන්න මේ ඍණ 2 කියන ලක්ෂයේදී. තව ඔයාලට මම කියවනේ ඉස්සලා මුලදීම ගාන හදන්න කලින් ඕනම සරල රේඛාවක් අඳින්න අපිට ලක්ෂ දෙකක් තිබ්බනම් හොඳටම ඇති. දැන් අපි මෙන්න මේ සමීකරණ දිහා බලලා එක ලක්ෂයක් හොයාගත්තා. ඊට පස්සේ මෙන්න මේ වගේ ඔයා කැමති ලක්ෂයක් ආදේශ කරලා මෙන්න මේ සමීකරණේ තව මෙන්න මේ සමීකරණයට ආදේශ කරලා තව එක ලක්ෂයක් හොයාගත්තා නම් ඇති. එතකොට ඔයාලට ලක්ෂ දෙකක් තියෙනවා. අපි මෙතන දෙක ලක්ෂයක් හොයාගත්තා. තව කැමති ලක්ෂයක් හොයාගෙන අදාළ සරල රේඛාව සම්පූර්ණ කරන්න පුළුවන්. ඔයා මෙන්න මේ විදිහට හැදුවත් හරි මෙන්න මේ විදිහට හැදුවත් හරි දෙකේම එක වගේ වෙන්නේ. මේකේ අපි ලක්ෂ දෙකක් තෝරගත්තා. වෙන වෙනම සුළු කිරීම කරලා මේකදී අපි සමීකරණ දිහා බලලා එක ලක්ෂයක් හොයාගත්තා. අනිත් එක තව එක ලක්ෂයයි අපිට ඕන. ඒක අපි මෙන්න මේ වගේ සමීකරණ ආදේශ කරලා සුළු කරගත්තා නම් හරි. 19 වෙනි ගාන රූපයේ දී ඇති තොරතුරු භාවිතෙන් PQRS සමචතුරස්‍රයේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර වලින් සරණ කියලා තියෙනවා. එතකොට මෙන්න මේ සමචතුරස්‍රයේ වර්ගඵලය තමයි ඔයාලා දැන් අහලා තියෙන්නේ. එතකොට මේ රූප සටහන දැක්කහම ඔයාලට පේන්න ඕන වැඩ කරන ළමෙක් නම් අනිවාර්යයෙන්ම පයිතගරස් ප්‍රමේය අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා කියලා. එතකොට පයිතගරස් ප්‍රමේයේ නියම අර්ථ දැක්කේ මොකද්ද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. පයිතගරස් ප්‍රමේය කියන්නේ මොකද්ද? මෙන්න මේ ඍජු කෝණයේ ත්‍රිකෝණයක් තිබ්බොත් ඍජු කෝණී ත්‍රිකෝණේ කර්ණය මත අඳින සමචතුරස්‍රයේ වර්ගඵලය ආධාරක පාද මත අඳින සමචතුරස්‍රවල වර්ගඵල වලට සමානයි කියන එක තමයි පයිතගරස් ප්‍රමේය කියන්නේ. මොකද්ද? ඍජු කෝණී ත්‍රිකෝණයක් මත කර්ණය මත අඳින සමචතුරස්‍රයේ වර්ගඵලය ආධාරක පාද මත අඳින සමචතුරස්‍රවල වර්ගඵලයට සමාන වෙනවා කියලා තමයි පයිතගරස් ප්‍රමේය නියම අර්ථ දැක්වීම. ඔයා එන්නේ අර්ථ දැක්වීම. ඒ කියන්නේ මෙන්න මේ කියන දේම දන්න ළමෙක් නම් කිසිම අවුලක් නැතුව උත්තරේ එකපාරින් හොයන්න පුළුවන්. බලමු. දැන් මේ ඍජු කෝණේ ඔයා දන්නවනේ. මේකේ මොකක්ද කියන්නේ? සමචතුරස්‍රයක වර්ගඵල වෙනකොට දිග උසෙන් වැඩි කරලා. සමචතුරස්‍රය නිසා පාද හතරම සමානයි, දිගත් සමානයි, උසත් සමානයි. ඒ කියන්නේ මේ පාදය මේ පාදයට සමානයි. එතකොට සමචතුරස්‍රයේ වර්ගඵලය අපි a කියලා ගත්තොත් a ධන මෙන්න මේ වර්ගඵලය අපි a කියලා ගත්තොත් මෙන්න මේක මත අඳින මෙන්න මේ ආධාරක පාදයේ මත අඳින වර්ගඵලය අපි b කියලා ගත්තොත් තව මේ කර්ණය මත අඳින
සමතුලිතයේ වර්ගඵලය c කියලා ගත්තොත් ඔයාලට මෙහෙම ලියන්න පුළුවන් a ධන b සමානයි c කියලා. එතකොට a කියන්නේ මොකද්ද? a කියන්නේ සමතුලිතයේ වර්ගඵලය. ඒක නම් හොයන්න කියලා දෙන්නේ. ඒක අපි දන්නේ නැහැ. ඊළඟට b කියන්නේ මොකද්ද? b කියන්නේ මෙන්න මේ ආධාරක පාදය මත අඳින්න සමතුලිතයේ වර්ගඵලය. එතකොට වර්ගඵලය වෙන්නේ කොහොමද? දිග පළලින් වැඩි කරලා. සමතුලිතයේ පාද දිගයි පළලයි සමාන නිසා මේක ආයේ ඒකෙම වැඩි කරන්න හරි. දෙක වැඩි කරනවා දෙකෙන්. ඊළඟට මොකද්ද? ඊළඟට කියන්නේ කර්ණීය වර්ගඵලය. කර්ණය මත තියෙන සමචතුරස්‍රයේ වර්ගඵලය. කොහොමද හොයන්නේ? මෙන්න මේ අගය ආයේ ඒකෙම වැඩි කරනවා. මූල 10 වැඩි කරනවා මූල 10න්. එතකොට මේක සුළු කරාම a ධන 4 සමානයි 10යි කියලා එනවා. එතකොට a සමානයි 6යි වර්ග සෙන්ටිමීටර කියලා එනවා. ඒකට අවසන් ඒකකයේ වර්ග සෙන්ටිමීටර වලින් දාන්න අමතක කරන්න එපා. එතකොට මේකේ වර්ගඵලයේ a කියන එක වට නිකම්ම ආව වර්ග සෙන්ටිමීටර 6යි කියලා. දැන් මේ ගානම තවත් හදන විදියක් තමයි සමහර ළමයි. ඒ මොකද්ද? සමචතුරස් ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය ආධාරක පාද දෙකේ වර්ගවල එකතුවට සමානයි කියන විදිහට තමයි සමහර ළමයි පයිතගරස් ප්‍රමේය හිතන් ඉන්නේ. ඒක අනුව දැන් කරන ළමයි නෑ ඉස්සල්ලාම් කරන්නේ මෙන්න මේ පාදෙ දීලා තියෙනවා මේ පාදෙ දිග x කියලා ගන්නවා. එතකොට එයාලා හදන්නේ x වර්ගය ධන 2 වර්ගය සමානයි මූල 10 වර්ගය කියලා. එතකොට x වර්ගය ධන 4 සමානයි 10යි x වර්ගය සමානයි 6යි x සමානයි වර්ගමූල 6යි කියලා එනවා. එතකොට x පාදයේ ගොල්ලෝ හොයාගන්න ඉස්සෙල්ලාම ඊට පස්සේ තමයි මතක් වෙන්නේ සමතුලිතයක පාද සමානයි මේ පාදය මේ පාදයට සමානයි. ඒක නිසා මේ පාදයට වඩා x කියලා දාගන්න පුළුවන්. එතකොට සමතුලිතයේ වර්ගඵලයේ a කියලා ගත්තොත් a සමානයි x වැඩි කිරීම x කියලා අපි ගත්තේ මූල 6යි මූල 6 වැඩි කිරීම මූල 6. එතකොට වර්ගඵලය යාලට එනවා වර්ග සෙන්ටිමීටර 6යි කියලා. ආයි අර විතරේම ආවා. හැබැයි එයාලට අමතර කාලයක් යනවා මේව සුළු කරන්න. ඒක නිසා අදාළ සිද්ධාන්තේ හොඳටම අවබෝධ කරගත්තා නම් අවසන් උත්තරේ නිකම්ම ගන්න පුළුවන්. 20 වෙනි ගාන න්‍යාස දෙකක එකතුවක් තවත් න්‍යාසයකට සමාන කරලා තියෙන්නේ. එතකොට n ගේ අගය සමා හොයන්නේ කියලා තියෙන්නේ. n තියෙන්නේ මෙන්න මෙතන. දැන් මේ ගාන විසඳන කලින් ඔයාලා න්‍යාස පිළිබඳ යම් වැදගත් ලක්ෂණ ටිකක් දැනගන්න තියෙන්න ඕනේ. ඒ මොකද්ද? මෙන්න මේ වගේ එළියේ තිබ්බොත් න්‍යාසයකට පිටතින් සංඛ්‍යාවක් තිබ්බොත් ඒක ඇතුළට ගියේදී ඔයා මොකද්ද කරන්න ඕන? ඉන්නේ න්‍යාසයේ තියෙන හැම අවයවයකින්ම වෙන වෙනම සුළු කරන්න ඕන. මොකද්ද? ආයි කියනවා න්‍යාසයක එළියේ යම් කිසි සංගුණකයක් කියන්නේ සංඛ්‍යාවක් තිබ්බොත් ඒක ඇතුළට ගියේදී මෙන්න මේ න්‍යාසය ඇතුළේ තියෙන හැම අවයවයකින්ම වෙන වෙනම ගුණ වෙනවා. අපි එන්නේ වැදගත් කරුණත් එක්කම මේ ගාන ඉස්සර පහලට සුළු කරගෙන යන්න. ඍණ 1 6 ඍණ 9. දැන් මම මොකද්ද කලින් කිව්ව වැදගත් ලක්ෂණේ? එළියේ තිබ්බොත් මේක ඇතුළට ගෙදි වෙන වෙනම වැඩි වෙනවා. ඒ වගේ අවයව වලින් වැඩි වෙනවා කිව්වා. දැන් n කියන එක දෙකෙන් වැඩි කරාම කීයද? 2n. ඊළඟට තියෙන සංඛ්‍යාව මොකද්ද? බිඳුව. ආයි n කියන එක බිඳුවෙන් වැඩි කරලා තමයි මෙන්න මෙතෙන්ට එන සංඛ්‍යාව වෙන්නේ. n බිඳුවෙන් වැඩි කරාම කීයද? බිඳුව. ඕනම සංඛ්‍යාවක් බිඳුවෙන් වැඩි කරාම බිඳුවනේ. ඊට පස්සේ ඉන්නේ කොහොමද බිඳුව? ඊට ළඟ තියෙන්නේ මෙන්න මේ න්‍යාසය සුළු කරන්න. දැන් එළියේ තියෙන සංඛ්‍යාව මේ හැම අවයවයකින්ම වෙන වෙනම ගුණ වෙනවා. 3 කියන එක 3 වරක් 3 9යි. ඊළඟට 3 වරක් 2 6යි. ඊළඟට තියෙන්නේ 3 වරක් ඍණ 3 ඍණ 9යි. දැන් ඔයාලට මෙන්න මේ න්‍යාසව තවත් චුට්ටක් ඉස්සරහට සුළු වුණා. ඒ කියන්නේ තව ටිකක් ලේසි වුණා. දැන් තියෙන්නේ මෙන්න මේ න්‍යාස දෙක එකතු කරන්න. ඔයා දන්නවා න්‍යාස දෙකක් එකතු කරද්දී සාමාන්‍ය එකතු කරනවා වගේ එකතු කරන්න තියෙන්නේ. දැන් පළවෙනි සංඛ්‍යාව මේකේ පළවෙනි සංඛ්‍යාවට එකතු කරන්න ඕන. 2n ට ඍණ එකක් එකතු කරාම 2n ඍණ 1 කියලා එනවා. ඊළඟට තියෙන්නේ 6ට බිඳුවක් එකතු කරන්න. 6ට බිඳුවක් එකතු කරාම ඒත් 6මයි. ඊළඟට තියෙන්නේ ඍණ 9ට බිඳුවක් එකතු කරන්න. අගය වෙනස් වෙන්නේ නැහනේ. ඒත් ඍණ 9මනේ. දැන් ඊට පස්සේ එනවා මෙන්න මේ න්‍යාසය මෙන්න මේ න්‍යාසයට සමානයි කියලා. දැන් න්‍යාස දෙකක් සමාන වෙනවා නම් ඒ වගේ ඇතුලේ තියෙන අවයව එකිනෙකට සමාන වෙන්න ඕනේ. මොකද්ද? ආයි කියනවා න්‍යාස දෙකක් සමාන වෙනවා නම් ඇතුලේ තියෙන අවයව වෙන වෙනම සමාන වෙන්න ඕන. දැන් මේ පේනවනේ මේ ඍණ 9ට මෙතන ඍණ 9 සමාන වෙලා. මේ 6ට මෙතන 6 සමානලා. දැන් ඒක නිසා මෙන්න මේකත් මෙන්න මේ සංඛ්‍යාවට සමාන වෙන්න ඕන. මොකද්ද කිව්වේ? අපි ඒක එන්න එහෙම ලියමු. 2n ඍණ 1 කියන එක 9ට සමාන වෙන්න ඕනේ. න්‍යාස දෙක සමාන නම් තියෙන්නේ. ඒ වගේ අවයව සමාන වෙනවා. එන්නේ ඒක අනුව තමයි ඔයා මෙන්න මේක ලිව්වේ. දැන් මේක සුළු කරලා එන්ට එන අගය ගන්න තියෙන්නේ. දෙපැත්තටම අපි ගන්න එකක් එකතු කරොත් ඍණ 1ට
ධන 1ක් දෙපැත්තම අපි එකතු කරනවා. මේ ඍණ එකට මේ ධන 1 කැපිලා යනවා. ඊට පස්සේ 2n සමානයි ඔයාලට එනවා 10යි කියලයි. දෙපැත්තම 2කින් බෙදුවාම ඔයාලට n සමානයි 5යි කියලා එනවා. දැන් ඔයාලට මම තවත් දැන් ඔයාලට උත්තරේ හදලා ඉවරයි. මම තව විදියක් කියනවා ඔයාලට මේ උත්තරේ බැලලා අපිට සනාථ කරගන්න පුළුවන්. බැලලත් මෙතන බිඳුව නැතුව යම් කිසි සංඛ්‍යාවක් තිබොත් ඉලක්කමක් තිබොත් 1 2 ඒ වගේ ඉලක්කමක් තිබොත් මෙතන බිඳුව නෙමෙයිනේ. මෙතන ඉන්නවා 2n 3n ඒ වගේ මොකක් හරි n ගෙන් ගුණ වෙලා ඉන්නේ. එතකොට දැන් උඩ හෙව්වනේ උත්තරයක්. ඒ උත්තරේ මෙන්න ආයේ ඒ වගේම න්‍යාස දෙක සමාන කරද්දී පල්ලෙහා තියෙන අගයන්ටත් සමාන කරලා හරියටම n ගියා කියනවාද කියලා තහවුරු කරගන්න පුළුවන්. ඔයා n ට හෙව්ව උත්තරේ. දැන් මේක එහෙම කරන්න බෑ. මොකද මේකේ n වැඩි කරන්න තියෙන බිඳුවෙන්. n බිඳුවෙන් වැඩි කරාම n ගියක් එන්නේ නැහැ නේ. බිඳුවම වෙලා ඉන්නේ. අපිට ඒක නිසා n ගේ උත්තරේ අපිට හරියට ආවද කියලා තහවුරු කරගන්න බෑ මේ ගානේ. අර බැරිලාත් මෙතන n ගෙන් තව අගයන් දීලා තිබොත් අපිට අවසාන මෙන්න මේ න්‍යාස දෙක සමාන කරද්දී මෙතනටත් n සම්බන්ධලා මොකක් හරි එනවනේ. අපි උඩදී n හොයාගත්ත අගය අපිට n අගයක් ආව මෙන්න මෙම n සමානයි 5යි කියලයි. බැරිලාත් මෙතන n ගේ මොකක් හරි තිබ්බොත් අපි ඒවට ආදේශ කරලා අපි හොයපු උත්තරේ ආදේශ කරාම මෙන්න මේ අගයන් සමාන වෙනවනම් අපි හොයපු උත්තරේ හරියටම හරි කියලා තහවුරු කරගන්න පුළුවන්. දැන් අපි හොයපු උත්තරේ ක්‍රමය හරි මම කියන්නේ ඔයාලට පේපරේ හදද්දිම උත්තරේ හරියටම මම හදපු උත්තරේ හරියටම හරි කියලා එහෙම n මෙතන තිබ්බනම් තහවුරු කරගන්න පුළුවන්. 21 වෙනි ගාන A හා B යනු PA සමානයි PB සමානයි 4න් 1 වන ස්වායත්ත සිද්ධි දෙකකි. පහත් දැක්වෙන සම්භාවිත අස්වැයන් කියලා පළවෙනියට දීලා තිනවා PA ඡේදනය B, දෙවෙනියට දීලා තිනවා PA මේලය B. මෙන්න මේ දෙක තමයි ඔයාලට හොයන්න කියලා තියෙන්නේ. ගාන දැක්කහම ඔයාලට පේන ඕන විශේෂ කරුණක් දීලා තිනවා. ඒ මොකද්ද? A B යනු ස්වායත්ත සිද්ධි දෙකක් කියලා. අන්න ඒක ඔයා highlight කරගන්න. මොකද මෙන්න මේ කරුණ මත මෙන්න මේ ගානේ උත්තරේ තීරණය වෙනවා. මොකද මෙන්න මේක සැලකුවේ නැතුනොත් අනිවාර්යයෙන්ම මේ හදන දෙක උත්තරේ අනිවාර්යයෙන්ම වැරදෙනවා. ඒක නිසා මෙන්න මේ වගේ විශේෂ ලක්ෂණයක් දැක්කොත් ඔයා යටින් ඉරක් ගහන්න. මොකද ඔයාලට ඒක highlight වෙලා පේනවා. එතකොට ඔයාලට ගාන ගැන යම්කිසි අවබෝධයක් නිකම්ම එනවා. එතකොට පළවෙනි එක අපි හදමු. පළවෙනිට අහලා තියෙන්නේ PA ඡේදනය B. PA ඡේදනය B කියන එක මෙන්න මේක ස්වායත්ත AB ස්වායත්ත නිසා මේකට අදාළ වෙච්ච වෙනම සූත්‍රයක් තියෙනවා. ඒ තමයි PA ඡේදනය B සමානයි PA ගේ PB ගේ ගුණිතයට. එන්න ඒක ඔයා දැනගෙන ඉන්න ඕන. මොකද්ද? PA ඡේදනය B සමානයි PA ගුණ කිරීම PB. PA ඔයාලා දීලා තිනවා 4න් 1යි කියලා. PB දීලා තිනවා ඒත් 4න් 1යි කියලා. මේ දෙක සුළු කරාම ඔයාලට එනවා 16න් 1යි කියලා. එතකොට අපි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හෙව්වා. දෙවෙනිට ඔයාලා මොකද්ද කියලා තියෙන්නේ දෙවෙනි ප්‍රශ්නෙට? දෙවෙනි ප්‍රශ්නෙට දීලා තියෙන්නේ P A මේලය B හොයන්න කියලා. ඒකටත් වෙන් වෙච්ච සූත්‍රයක් තියෙනවා. ඒ මොකද්ද? P A මේලය B සමානයි P A ධන PB ඍණ P A ඡේදනය P A ධන P B ධන P A ඡේදනය B කියන එක. අන්න බලන්න මෙන්න මේකෙත් ඔයාලට වැදගත් ලක්ෂණයක් පේන්න තියෙනවා. ඒ මොකද්ද? P A ඡේදනය B තියෙනවා. අන්න ඒක තමයි ඔයාලට කලින් හොයන්න කියලා තිබ්බේ. බැලුවත් ඒක හොයන්න නැතුව ඔයා දෙවෙනි ගාන මෙන්න මේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ හොයන්න යනවා නම් අනිවාර්යෙන් ඒ ගාන මෙන්න මේ ගාන හදන්න බෑ. ඒක නිසා පළවෙනි එකේ ගාන හදලා සුළු කරලා උත්තරේ දැනගෙන තියෙන්න ඕන දෙවෙනි ගානේ උත්තරේ ලබා ගන්න. ඒක දැන් අපි ගානට යන් ගානේ මෙන්න මේ දීලා තියෙන අගයන් ටික අපි පුරවගමු. PA ඔයාලට දීලා තියෙනවා 4න් 1යි කියලා. PB දීලා තිනවා ඒත් 4න් 1යි කියලා. අපි කලින් හෙව්වා PA ඡේදනය B 16න් 1යි කියලා. 4න් 1ට 4න් 1 එකතු කරාම 4න් 2යි ඍණ 16න් 1යි. අපි මේ දෙකම පොදු හරයකට තේගමු. එතකොට 16 8 ඍණ 1 කියලා එනවා. එතකොට අවසාන උත්තරේ විදිහට එනවා 7 බෙදීම 16යි කියලා. ආයෙත් කියනවා මම ඔයාලට ඔයා මෙන්න මේ උඩ තිබ්බ අපි මේ කලින් highlight කරගත්ත ස්වායත්ත සිද්ධි දෙකක් වේ කියන වැදගත් ලක්ෂණේ අනිවාර්යයෙන්ම දකින්න ඕන. ඉන්නේ ඒක දැක්කේ නැත්තම් ඔයාගේ මේ ගාන අනිවාර්යයෙන්ම වැරදිනවමයි. අනිත් වැදගත් කරුණ තමයි ඔයා පළවෙනි එක මෙන්න මේ පළවෙනි එන ගානේ අදාළ සූත්‍රය දැනගෙන ඉන්න ඕන. එන්න ඒ ගානේ උත්තරේ ලබා ගන්න. බැලුවත් ඒ ගානේ උත්තරේ ලබා ගත්තේ නැත්තම් දෙවෙනි ගාන ගැන
බලාපොරොත්තු තියාගන්න එපා. මොකද ඒ ගානට පළවෙනි ගානේ යම් කිසි උදව්වක් වෙනවා. ඉන්නේ ඒ උදව්ව නැතුව දෙවෙනි ගානේ උත්තරේ ලබා ගන්න බෑ. 22 වෙනි ගාන දීර්ඝ ගානක් විදිහට පේනවා. බලමු අපි ඒකේ උත්තරේ කොහොමද ගන්න කියලා. රථයකට පැයට කිලෝමීටර් 40ක වේගයෙන් නගර දෙකක් අතර ඇති දුර ප්‍රමාණය ගමන් කිරීම සඳහා පැය 6ක් ගත වේ. එම දුරෙන් අර්ධයක් ගමන් කිරීමට පැයට කිලෝමීටර් 30ක වේගයෙන් ගමන් කොට ඉතිරි අර්ධය පැයට කිලෝමීටර් 20ක වේගයෙන් ගමන් කර හොත් එවිට නගර දෙක අතර ඇති දුර ප්‍රමාණය ගමන් කිරීමට ගතවන මුළු කාලය තමයි හොයන්න කියලා තියෙන්නේ. එතකොට ඔයාලට ඉස්සෙල්ලාම දීලා තිනවා මෙන්න මෙහෙම. මෙන්න මේ අපි ගමුකෝ AB නගර දෙකක් කියලා. A නගරයයි B නගරයයි. A නගරයයි B නගරය අතර ඉස්සෙල්ලාම රථයක් යනවලු. ඒ කියන්නේ ඒක පැයට කිලෝමීටර් 40ක වේගයෙන් යනවලු. එන්නේ පැයට කිලෝමීටර් 40ක වේගයෙන් යන රථයට මෙන්න මේ ඒකාකාර වේගයෙන් යන්නේ. ඉන්නේ ඒකාකාර වේගයෙන් යන රථයට මෙන්න මේ අතර දුර නිමා කිරීමට පැය 6ක් යනවලු. එතකොට මෙන්න මෙතන තියෙනවා පැය 6ක් කියලා. එන්න ඒ රථයට පැය 6ක් යනවලු. මෙන්න මේ ගාන ඊට කලින් මම කියන්න ඕන මේ ගානම රඳා පවතින්නේ එකම එක සමීකරණයක් මත. ඒ මොකද්ද? වේගය සමානයි දුර බෙදීම කාලය කියන සමීකරණය මත තමයි මේ ගානේ උත්තරේ රඳා පවතින්නේ. එතකොට අපි මම මේ සූත්‍රය ලියන v සමානයි d බෙදීම t කියලා ගමු. එතකොට v කියලා ගත්තේ මොකද්ද? v කියන්නේ වේගය, d කියලා ගන්නේ දුර, t කියලා ගත්තේ කාලය. සිංහල ලියන එක මම මේ ඉංග්‍රීසි අකුරු ආදේශ කරලා කෙටි කරලා ලිව්වා. දැන් ඔයාලට පළවෙනි එකේ දිනවා දත්ත විදියට පැයට කිලෝමීටර් 40ක වේගෙන් වේගය දීලා තියෙනවා. පැය ගාන ඒ කියන්නේ යන කාලයක් දීලා තියෙනවා. එතකොට ඔයාලට දුර හොයාගත්තා නම් ඊට පස්සේ කියනවා නිකම් හොයන්න පුළුවන්. මොකද ඉස්සෙල්ලාම කියනවා මෙන්න මේ යම් කිසි දුර ප්‍රමාණයක් මේව රථේ යන්නේ. රථේ යන දුර ප්‍රමාණය එන්නේ ඒ රථේ ගිහිල්ලා ඉවර කරනවා. ඊට පස්සේ ආයෙ කියනවා එම දුරෙන් අර්ධයක් ගමන් කිරීමට. දැන් අපි දුර දන්නේ නැහැ. දුරෙන් මෙන්න මේ දුර මෙන්න මේක දුර කියලා හිතන්නකො. මේ දුරෙන් අර්ධයක් ගමන් කිරීමට පැයට කිලෝමීටර් 30කින් යන ඒ කියන වාහනේ පැයට කිලෝමීටර් 30කින් යන වාහනේට යනවලු යම් කිසි කාලයක්. ඒක අපි T1 කියලා ගමු. ඊට පස්සේ ඉතුරු අර්ධය ගමන් කිරීමට පැයට කිලෝමීටර් 20ක වේගින් යන්නේ. මෙන්න මේ ටික යන්නේ පැයට කිලෝමීටර් 30න්. මෙන්න මේ ටික යන්නේ පැයට කිලෝමීටර් 20න්. ඒකට යන්න කාලය T2 කියලා ගමු. ඉස්සෙල්ලාම අපි මේකේ මුළු දුර හොයාගත්තා නම් නිකම්ම T1 කීයද T2 කීයද කියලා හොයන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපි මෙන්න මේ කියලා උඩින්ම කියලා තියෙන එකට v සමානයි d බෙදීම t ආදේශ කරලා බලමු. ඔයාලට v දෙනවා 40යි පැයට කිලෝමීටර කියලා. 40 d අපි දන්නේ නැහැ. t කියන එක දීලා තිනවා පැය 6යි කියලා. එතකොට ඔයාලට මේකෙන් ඔයාලට එනවා d කීයද කියලා. d සමානයි 6 වැඩි කිරීම 40 කියලා එනවා. එතකොට ඔයාලට දුර විදියට එනවා AB නගර අතර දුර කිලෝමීටර් 240යි කියලා. දැන් අපි මෙන්න මේ AB නගර අතර දුර ඉස්සෙල්ලාම කිලෝමීටර් 240යි කියලා හොයාගත්තා. ඊට පස්සේ මොකද කියන්නේ? ඊට පස්සේ කියන්නේ එම දුරෙන් භාගයක්. අන්න හොඳ තවත් අදගත් කරනවා. මොකද? එම දුරෙන් අර්ධයක්. ඒ කියන්නේ කිලෝමීටර් 240 යන්නේ මුර දුර. ඒකෙන් අර්ධයක් කියන්නේ කීයද? ඒ කියන්නේ ඒකෙන් භාගයක්. කිලෝමීටර් 240න් භාගයක් කීයද? 120ක්. එතකොට මෙන්න මේ දිග කිලෝමීටර් 120යි. මෙන්න මේ දුර කිලෝමීටර් 120යි. එතකොට මෙන්න මේ පළවෙනි කිලෝමීටර් 120 යන්නේ පැයට කිලෝමීටර් 30ක වේගෙන්ලු. එතකොට එන්නේ පළවෙනි අර්ධය. ඒ කියන්නේ මෙන්න මේ මුළු දුරෙන් පළවෙනි අර්ධය ගමන් කිරීමට ගත වෙච්ච කාලේ T1 නම් අපි ඉස්සෙල්ලාම T1 හොයමු. කොහොමද T1 හොයන්නේ? ඉස්සෙල්ලා වගේම v සමානයි d බෙදීම t සමීකරණයට අපි ආදේශ කරමු. v සමානයි d බෙදීම t. ඔයාලට පළවෙනි අර්ධය ගමන් කරන්න සඳහා වේගය කීයද දීලා තියෙන්නේ? 30යි. d කීයද කියන්නේ? පළවෙනි අර්ධය. අර්ධය කිව්වේ මෙන්න මේ 240න් භාගය. 240න් භාගය කිය 120යි. ගත වෙන කාලය T1. T1 තමයි දන්නේ නැත්තේ. මේක මෙන්න මේක සුළු කරාම වල T1 කීයද කියලා හොයාගන්න පුළුවන්. මේකෙන් වටිනවා T1 සමානයි 120 බෙදීම 30 කියලා එනවා. එතකොට T1 කීයද එන්නේ? 120 බෙදීම 30 කීයද? පැය 4යි කියලා එනවා. 4යි h කියලා දාගත්තා. h කියන්නේ පැය. දැන් අපි මෙන්න මේ T1 කාලය හොයාගත්තා. ඊළඟට අපිට හොයන්න තියෙන්නේ T2 කාලය. T2 කාලයටත් අපි මෙතනදී කරා වගේ v සමානයි d බෙදීම t සමීකරණයට අදාළ දත්ත ටික ආදේශ කරලා බලමු.
v සමානයි d බෙදීම t. වාට වේගය කීයද දීලා තියෙන ඊළඟ අර්ධය යන පැයට කිලෝමීටර් 20න් යන්නේ. ඒක මෙතෙන්ට ආදේශ කරමු. ඊළඟට දුර කීයද? මුළු දුරෙන් අර්ධයක්. ඒ කියන්නේ ඒත් කිලෝමීටර් 120යි. t කීයද ගත්තේ? අපි කාලය ගත්තේ t2 විදියට. මේකෙන් වාට සුළු කරාම t2 සමානයි 120 බෙදීම 20 කියලා. මේක සුළු කරාම වාට එනවා පැය 6යි කියලා. දැන් වාගෙන් අහන්නේ මොකද්ද? වාගෙන් අහන්නේ t1 වත් නෙමෙයි t2 වත් නෙමෙයි. අහන්නේ ගත වෙච්ච මුළු කාලය. මෙන්න මේ දුර යන t1 කාලයක් යනවා. මේ දුර යන t2 කාලයක් යනවා. එතකොට මුළු කාලය කියෙන්නේ මෙන්න මේ t1 ධන t2 කියන එකෙන් තමයි මුළු කාලය එන්නේ. එතකොට මුළු කාලය අපි t කැපිටල් T කියලා ගත්තොත් t සමානයි t1 ධන t2. t කියලා ගත්තේ මොකද්ද? මුළු කාලය. ඒක මම මෙහෙම ලියන්න. මුළු කාලය කියලා. මුළු කාලය සමානයි t1 ධන t2. t1 කීයදාවේ? පැය 4යි. t2 කීයදාවේ? පැය 6යි කියලා. මේ දෙක එකතු කරාම වට එනවා අවසන් උත්තරේ විදිහට පැය 10යි කියලා. ආයෙත් බලාගන්න. ගාන පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේ මුළු ගානම තිබ්බේ මෙන්න මේ සමීකරණය මත. මොකද ඔයාලට එක දත්තයක් හැම අවස්ථාවෙම අඩුවෙන් දීලා එන්නේ දත්තේ හොයාගන්න විතරයි හැම මෙන්න මේ හදපු හැම අවස්ථාවකම තිබ්බේ. ඒක නිසා ඔයා ගාන ඉස්සෙල්ලාම කියවගෙන ඇවිල්ලා දන්න ටික හොයාගත්තා නම් ඊට පස්සේ ටික ටික ලියාගත්තා නම් අවසන් උත්තරේ මෙන්න මෙහෙම පැය 10යි කියලා නිකම්ම ගන්න තිබ්බා. 23 වෙනි ගාන සවිදි පංචාශ්‍රයයක් තුළ පිහිටි සමචතුරස්‍රයක් රූපේ දැක්වේ x යග්ය සොයන්න කියලා තමයි කියලා තියෙන්නේ. මෙන්න මේ කෝණේ තමයි x වලින් නිරූපණය කරලා තියෙන්නේ. මේ වගේ ගණන් දැක්කම ගොඩක් ළමයි අනිවාර්යෙන් අතාරිනවා. මොකද මේවල දත්ත දීලා අඩුයි. මෙන්න මේ x විතරයි රූපේ පේන්න තියෙන්නේ. ඉතින් කොහොමද හොයන්නේ? කොහොමද හදන්නේ කියලා සමහර ළමයිට දැනුමක් නැහැ. ඒක නිසා අපි බලමු මේ ගාන කොහොමද හදන්නේ කියලා. අනිත් ගාන හදන්න කලින් කියනවා මේ ගාන අනිත් ගාන වලට සාපේක්ෂව පොඩ්ඩක් අමාරුයි. ඉතින් අපි යමු ගානට. ඔයාලා මේ ගණන් විහිම්ම තමයි අමාරු කරන්නේ. මොකද ගානේ කිසිම අමාරුවක් නැහැ. මෙන්න මේ වගේ ගානක් වාට දුන්නාම ඔයා කරගන්න ඕන. ඔයා දන්න චූටි දේ පවා මෙන්න මේ රූප සටහනේ සම්පූර්ණ කරගන්න විතරයි තියෙන්නේ. බලමු මොකක්ද අපි කරන්න ඕනේ කියලා. දැන් ඔයාලට කියනවා මෙන්න මේ සවිදි පංචාශ්‍රයක් කියලා. සවිදි පංචාශ්‍රයක් නම් තියෙන විශේෂ ලක්ෂණ මොනවද? සවිදි පංචාශ්‍රයක් නම් ඉන්නේ හැම පාදයක්ම දිගින් සමානයි. අපි ඒක ඉස්සෙල්ලාම ලකුණු කරගමු. එතකොට මෙන්න මේ පාද එකිනෙකට සමාන වෙනවා. තව මොකක්ද තියෙන ලක්ෂණ? අභ්‍යන්තර කෝණ එකිනෙකට සමානයි. ඒ කියන්නේ මෙන්න මේ කෝණයගේ මේකට සමානයි. ඒක මේකට සමානයි. ඒ කියන්නේ මේ හැම කෝණයක් මගේ අභ්‍යන්තර මේ පංචාශ්‍රය ඇතුළේ තියෙන හැම කෝණයක් මගේ එකිනෙකට සමානයි. ඔන්න දෙවෙනි ලක්ෂණය. ඊට පස්සේ දැන් මොකක්ද කියන්නේ? ඊට පස්සේ කියනවා සමචතුරස්‍රය. මේක සමචතුරස්‍රයක්. සමචතුරස්‍රයක් කියන්නේ මොකද? පාද සමාන චතුරස්‍රය මොකද්ද? සමචතුරස්‍රය. ඒක නිසා මෙන්න මේ පාද දිග මේ ඉතුරු පාද වලට දිගට සමාන වෙන්න ඕන. මේකට සමානයි, මේකට සමානයි, මේකට සමානයි. අන්න ඒකත් අපි ලකුණු කරගත්තා. දැන් ඔයාලට පොඩි විශේෂ ලක්ෂණයක් පේන්න ඕන. ඒ මොකද්ද? මෙන්න මේ ත්‍රිකෝණේ සැලකුව. දැන් මේකනේ x තියෙන්නේ. දැන් මේකේ x තියෙනවා. මෙන්න මේ ත්‍රිකෝණේ සැලකුවහම මෙන්න මේ පාදයේ දිගට මෙන්න මේ පාදයේ දිග සමාන වෙලා. මේක අපිට මුකුත් දීලා තිබ්බේ නැහැ. මෙන්න වචන වලින් තමයි මේක කියලා තිබ්බේ. අපි ඒ ටික ලකුණු කරගත්තා. අන්න බලන්න අපිට දැන් එක පොයින්ට් එකක් මතුවුණා. මොකද මෙන්න මේ පාදයේ දිග මේ පාදයට සමානයි. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒක මොකද? සමද්විපාද ත්‍රිකෝණයක් වෙනවා. සමද්විපාද ත්‍රිකෝණයක තියෙන විශේෂ ලක්ෂණ මොකද්ද? පාද දෙක සමාන පාද දෙකට ඉස්සරහින් තියෙන කෝණ දෙක අගයන්ගෙන් සමාන වෙනවා. එතකොට මේ පාදෙට ඉස්සරහා තියෙන මෙන්න මේ කෝණයගේ ඊට සමාන පාදයේ ඉස්සරහින් තියෙන මෙන්න මේ කෝණයකට සමාන වෙන්න ඕන. එතකොට මේ කෝණේ x නම් මේ කෝණෙත් x කියලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ කෝණේ මම ඒක එළියට ගන්න ඊතලයක් දාලා මෙන්න මේ ඇතුලේ තියෙන කෝණය x කියලා අපිට නම් කරගන්න පුළුවන්. අන්න දැන් අපි මේ ත්‍රිකෝණේ කෝණ දෙකක් හොයාගත්තා. මේකත් x මෙන්න මේ කෝණෙත් x. දැන් අපි මෙන්න මේ කෝණයගේ හොයාගත්තා නම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180 කියන තියරි එක දාලා නිකම්ම x දෙන උත්තරේ හොයාගන්න පුළුවන්. දැන් අපි ඒ කෝණේ හොයන්න නම් මොකද කරන්න ඕන? දැන් වල ඊට කලින් කියනෝනේ සමචතුරස්‍රයක අභ්‍යන්තර කෝණය කීයද? අංශක 90යි. මේක 90යි. දැන් අපිට ඕනේ මොකද්ද? මෙන්න මේ චූටි කෝණේ මේ. මෙන්න මේ ඇතුලේ තියෙන පොඩි කෝණේ. අපි මේ පොඩි කෝණේ හොයාගන්න නම් මෙන්න මේ සවිදි පංචාශ්‍රයේ මෙන්න මේ ලොකු කෝණයගෙන් මෙන්න මේ සමචතුරස්‍රයේ අංශක 90 අඩු කරා නම් හරියට එනව නේද බලන්න. මෙන්න මේ කළු පාටින් එන කෝණේ පේනව නේද? ඒ කියන්නේ පංචාශ්‍රයේ අභ්‍යන්තර කෝණයක්. ඒකෙන් මෙන්න මේ අංශක 90 කියන කෝණේ අඩු කරාම
බලන්න මෙන්න මේ රතු පාට ඩොට් එකකින් දාපු කෝණය එනව නේද කියලා. අන්න හරි. දැන් අපිට ඕනේ මෙන්න මේ ලොකු කෝණය. පංචාශ්‍රයේ අභ්‍යන්තර කෝණය. ඔයා දැනගෙන ඉන්න ඕන පංචාශ්‍රයක අභ්‍යන්තර කෝණවල මුළු එකතු හොයන්නේ කොහොමද කියලා. ඒ කොහොමද? ඔයාලට කියන්න පංචාශ්‍රයක් ඒවා ඕනෑම පාද සමාන චතුරස්‍රය පාද සමාන තල රූපයක සංවෘත තල රූපයක අභ්‍යන්තර කෝණ එකතු හොයන්නේ කොහොමද? තියෙන පාද ගාන ගණන් කරා ඒකින් දෙකක් අඩු කරා එන්න අගය අංශක 180න් වැඩි කරා නම් මෙන්න මේ අභ්‍යන්තර මුළු කෝණවල එකතු ඔයාලට හොයාගන්න පුළුවන්. අපි බලමු පංචාශ්‍රයේ අභ්‍යන්තර මුළු කෝණවල එකතු හොයන්නේ කොහොමද කියලා. පංචාශ්‍රය කියන්නේ පාද පහක් තියෙන එක. මම මොකද්ද කිව්වේ ඉස්සෙල්ලාම මුළු කෝණ එකතු හොයන්නේ කොහොමද කියලා. තියෙන පාද ගාන හොයාගත්තා. ඒකෙන් අපි ඒකෙන් දෙකක් අඩු කරන්න කිව්වා. කීයක්ද? දෙකක්. පහෙන් දෙකක් අඩු කරා. එන උත්තරේ අංශක 180න් වැඩි කරන්න කිව්වා. මෙන්න මෙච්චරනේ කිව්වේ. මේකෙන් තමයි මෙන්න මේක පංචාශ්‍රය අභ්‍යන්තර මුළු කෝණවල එකතු වෙන්නේ. බලමු මේක සුළු කරලා. පහෙන් දෙකක් අඩු කරාම කීයද? 3යි. 3 වැඩි කිරීම 180. 3 180න් අඩු කරා වැඩි කරාම කීයද එන්නේ? අංශක 540යි කියලා. මේ එන්නේ මොකද්ද? මේ එන්නේ සමාන්තර සමාවෙන්න පංචාශ්‍රයේ මුළු කෝණවල එකතු අභ්‍යන්තර මුළු කෝණවල එකතු. එක කෝණයකගේ හොයන්නේ කොහොමද? ඊට කලින් මම කිව්වා මේ පංචාශ්‍රයේ අභ්‍යන්තර හැම කෝණයම අගයන්ගෙන් සමානයි කියලා. එතකොට කෝණ පහක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි. කෝණ පහක් තියෙනවා. හැම කෝණයම අගයන්ගෙන් සමානයි. මුළු කෝණවල එකතු 540 නම් එක කෝණයකගේ හොයන්නේ කොහොමද? 540 5න් බෙදුවා. ඒක අපි ලියාගමු. පංචාශ්‍රයේ අභ්‍යන්තර කෝණයක අගය වලට එනවා 540 කියන එක 5න් බෙදුවා නම්. එතකොට 540 5න් බෙදුවම කීයද එන්නේ? 545න් බෙදුවම වලට එනවා අංශක 108යි කියලා. දැන් අපි හොයාගත්තේ මොකද්ද? අංශක 108යි කියලා. මෙන්න මේ පංචාශ්‍රයේ මෙන්න මේ අභ්‍යන්තර කෝණය. එතකොට මෙන්න මේ චූටි කෝණ හොයන්න නම් ඔයා මොකද්ද කරන්න ඕන? එන්නේ හොයපු කෝණයේ අගයෙන් අංශක 90ක් අඩු කරා නම් හරි. එතකොට මෙන්න මේ කෝණයේ අගය වලට එනවා. මේ කෝණයේ අගය වලට එනවා මෙන්න මේ කෝණය. මෙන්න මේ චූටි කෝණයේ අගය එනවා අංශක 108 අංශක 108න් අංශක 90ක් අඩු කරා නම් කීයද? එතකොට 108න් 90ක් අඩු කරාම කීයද එන්නේ? අංශක 18යි කියලා. දැන් මේ පොඩි කෝණයක්ගේ අංශක 18යි කියලා හොයාගත්තා. ඊට පස්සේ මම මොකද කිව්වේ? මෙන්න මේ කෝණය හොයාගත්තා නම් වැඩේ හරි කිව්වා. මේ කෝණෙත් x මේ කෝණෙත් x මේ කෝණයක්ගේ 18යි. දැන් අපිට තියෙන්නේ චූටි දෙයක් වදන්න තියෙන එකක් දාන්න තියෙන්නේ. මොකද්ද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180යි කියන එක. x ධන x ධන අංශක 18 සමානයි 180යි. මොකද්ද හේතුව? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි. වාට 2x එක සුළු කරාම සමානයි ධන 18 සමානයි 180යි. මේ 18 එහා පැත්තට ගන්නට සුළු කරාම එනවා 2x සමානයි 162යි. දෙපැත්තෙම දෙකෙන් බෙදුවම x සමානයි අංශක 81යි කියලා අන්තිම උත්තරේ විදිහට එනවා. ආයෙ බලමු ගාන මම ඔයාලට පැහැදිලි කරන්න මුලින්ම. ගාන මොකක්ද කියලා තිබ්බේ? ගාන කියලා තිබ්බා ඉස්ලාම් කව මේක සවිදි පංචාශ්‍රයක් කියලා. සවිදි පංචාශ්‍රයක මොකද්ද වැදගත් ලක්ෂණ? එන්නේ ඒ ටික අපි හොයලා ලකුණු කරා. කෝණත් සමානයි අභ්‍යන්තර පාද ටිකත් එකිනෙකට සමානයි. ඒ ටික අපි ලකුණු කරා. ඊට පස්සේ මොකද කියන්නේ? සමචතුරස්‍රයක් තියෙනවා කියලා. සමචතුරස්‍රයක අභ්‍යන්තර කෝණයක අගය අංශක 90යි. අනික පාද ටිකක් සමානයි. එන්නේ ඒ ටික විතරයි අපි ලකුණු කරේ ඉස්සෙල්ලාම. ලකුණු කරාම වට වැදගත් දෙයක් පෙවුණා. මෙන්න මේ ත්‍රිකෝණය. ඒක සමදිපාද ත්‍රිකෝණයක් කියලා. හරි. එතනින් අපි මුල් ස්ටෙප් එක ඉවර කරා. ඊට පස්සේ මොකද කරේ? මෙන්න මේ ලොකු කෝණයගේ හොයාගත්තා කීයද කියලා. මුළු අභ්‍යන්තර කෝණ වල එකතු 540 කියලා ආවා. ඊට පස්සේ එක කෝණයකගේ පහෙන් බෙදුවාම 108යි කියලා ආවා. ඊට පස්සේ අපි මෙන්න මේ චූටි කෝණයගේ හොයාගෙන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක 180 කියන තීරයක දාලා මෙන්න මේ x තේනාගේ අංශක 81යි කියලා හොයාගත්තා. 24 වෙනි ගාන රූපේ O කේන්ද්‍රය වන වෘත්තයට PR හා QS ස්පර්ශකද PQ විස්කම්භයක්ද වේ දී ඇති තොරතුරු භාවිතයෙන් x යගේ සොයන්න කියලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කෝණය අංශක 40යි කියලා දත්ත විදිහට දීලා තිනවා. ඉතිරි රූප සටහන තමයි මෙන්න මේක. මෙන්න මෙතන තියෙන x කෝණය තමයි ඔයාලගෙන් අහලා තියෙන්නේ.
මේකත් අසම්පූර්ණ රූප සටහනක්. ඔයා මං ඉස්සෙල්ලාම කියන්නේ ඔයා දන්න දත්ත ටික මෙන්න මේකේ පුරවගත්තා නම් මෙන්න මේ x කියන එක මහ ලොකු සුළු කිරීමක් නැතුව නිකම්ම ගන්න පුළුවන්. දැන් බලමු ගානේ කියන්නේ මොනවද හරියටම කියලා. PR හා QS කියන්නේ ස්පර්ශකලු. ඒ කියන්නේ මෙන්න මේ PR කියන එකයි QS කියන එකයි මෙන්න මේ වෘත්තයට ස්පර්ශ කරනවලු. එතකොට ඔයා දැනගන්න ඕන මෙන්න මේ කෝණයත් අංශක 90යි මෙන්න මේ කෝණයත් අංශක 90යි කියලා. මොකක්ද හේතුව? ස්පර්ශක ලක්ෂණය නම් කේන්ද්‍රයට අඳින රේඛාව අදාළ ස්පර්ශකයට ලම්බ වෙනවා. එන්න ඒ දෙක ඔයා ඉස්සෙල්ලාම මෙන්න මේ ගාන කියෝලා ගාන කියන දේ ඉස්සෙල්ලාම රූපේ සටහනේ අඳගත් මේ ලකුණු කරගත්තා. ඊළඟට මොකද්ද කියන්නේ? ඊළඟට කියන්නේ PQ කියන්නේ සමහරවිට O කියන්නේ කේන්ද්‍රයක් කියලා තමයි දීලා තියෙන්නේ. PQ කියන්නේ විස්කම්භයක්ලු. ඒ කියන්නේ මේ කේන්ද්‍රය හරහා යන විස්කම්භයලු. ඒකත් හරි. එතකොට ඔයාලට පේන්න ඕන දැන් මෙන්න මේ කෝණය දැන් අපි අහන්නේ මෙන්න මෙතන කෝණයනේ. මෙතන කෝණේ ගන්න අපි උඩින් ඉඳන් පල්ලෙහාට යමු විසඳගෙන. දැන් මෙතන කෝණයක් ඔයා දන්නවනේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතු අංශක 180යි කියලා. එන්න ඒක අනුව දැන් මෙතන කෝණ දෙකක් ඔයා දන්නවා. මෙන්න මේ කෝණ විතරයි දන්නේ නැත්තේ. මෙතන කෝණේ වට හොයාගන්න පුළුවන්. අපි මේක ලියන්න පුළුවන්. P O R කෝණේ දාන අංශක 40 දාන අංශක 90 සමානයි අංශක 180යි. මොකද හේතුව? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක 180යි. එතකොට ඔයාලට මෙන්න මේ ඒ හේතුව මේක වරහන් ඇතුලේ ලියන්න. එතකොට ඔයාලට අවසන් උත්තරය විදිහට POR කෝණය එනවා. එන්නේ කියන්නේ මෙන්න මේ කෝණය අගේනවා අංශක 50යි කියලා. මෙන්න මේක සුළු කරාම POR ට අංශක 50යි කියලා එනවා. දැන් මේක අංශක 50යි කියලා ඔයා දැන් හොයාගත්තා. ඊළඟට මොකක්ද තියෙන්නේ? ඊළඟට පේනවා මෙන්න මේ කෝණේ සමානයි කියලා. මොකක්ද හේතුව? ප්‍රතිමුඛ කෝණ. ඔයාලට නම් හේතු ඇතුව ඒක වෙනම ලියන්න පුළුවන්. ඒක එහෙම ලියනවන වඩා හොඳයි. මම ඉතින් වෙලා වෙන නිසා මේ සටහනේම නම් කරගන්න. POR කෝණයත් අංශක 50යි කියලා ඔයාලට ලකුණු කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේන්න ඕන තවත් වැදගත් ලක්ෂණයක් තමයි මේ දැන් O කේන්ද්‍රය කිව්වනේ. එතකොට OQ කියන්නේ මොකද්ද? OQ කියන්නේ මෙන්න මේ වෘත්තේ අරයක් වෙන්න ඕන. එතකොට මේක අරයක් නම් මෙන්න මේකත් අරයක්. මේ පේනවනේ කේන්ද්‍රයයි පරිධිය කරන රේඛාවනේ අරය කියන්නේ. එකම වෘත්තයට අරයන් කිහිපයක් තියෙන බෑනේ. එක අරයන් තියෙන. ඒ කියන්නේ මේ අරය මේ අරයට සමාන වෙන්න ඕන. ඒක නිසා ඔයාලට මෙන්න මේ පාදය මේ පාදයට සමාන කරන්න පුළුවන්. අන්න ඔයාලට තවත් විශේෂ ලක්ෂණයක් පේනවා. මොකද්ද? මෙන්න මේ ත්‍රිකෝණය සමදිපාත ත්‍රිකෝණය. මොකද පාද දෙකක් සමානයි. එතකොට පාද දෙකක් සමානයි නම් මෙන්න මේ සමාන පාද දෙකට ඉස්සරහින් තියෙන කෝණත් අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ පාදෙට ඉස්සරහින් තියෙන මෙන්න මේ කෝණය අගය මෙන්න මේ පාදයේ ඉස්සරහට තියෙන මෙන්න මේ කෝණය අගයට සමාන වෙන්න ඕන. එතකොට අපි ඒ කෝණය අපි දන්නේ නැහනේ. ඒක අපිට හොයාගන්න පුළුවන්. අපි ඒකට ඉස්සලාම මොකක් හරි අක්ෂරයක් දාගමු. මේක අපි y කියලා ගත්තොත් මෙන්න මේ කෝණයත් y කියලා ගන්න පුළුවන්. මොකද්ද හේතුව? සමදිපාද ත්‍රිකෝණයක්. අන්න ඒකයි. ඊට පස්සේ අපිට මේ y අගය නිකම්ම සුළු කරන්න පුළුවන්. y ධන 50 සමානයි අංශක 180යි. මොකද්ද හේතුව? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි. ඊට පස්සේ 2y සමානයි 130යි කියලා එනවා. දෙපැත්තෙම දෙකෙන් බෙදුවාම ඔයාලට y කියලා y වලට එනවා අංශක 65යි කියලා. y වලට එනවා අංශක 65යි කියලා. අපි y කියලා ගත්තේ මෙන්න මේ පොඩි කෝණ දෙක. දැන් y අහන්නේ මොකද්ද? මෙන්න මේ x කෝණේ තමයි ඔයා හොයන්න ඕනේ. හරිද? දැන් අපි මෙතන උඩ හොයාගත්තා මෙන්න මේකත් අංශක 90යි මේකත් අංශක 90යි කියලා. මොකද මේ QS කියන්නේ ස්පර්ශකයන් නිසා. දැන් අපි මෙන්න මේ කෝණයේ අගයක් දන්නවා. මෙන්න මේ කෝණයේ අගයක් දන්නවා. ඉතින් මෙන්න මේ අංශක 90 y කියන කෝණේ අඩු කරා නම් ඔයාට x කියන්නේ කීයද කියලා නිකම්ම එනවා. එතකොට ඔයාලට ලියන්න පුළුවන් x ධන y සමානයි අංශක 90යි. මොකද මෙන්න මේ කෝණය එකතු වෙලා තමයි මේ අංශක 90 කියන කෝණය හැදෙන්නේ. දැන් ඔයා y කියන කෝණය මෙතනින් හොයාගත්තා. x ධන අංශක 65 සමානයි අංශක 90යි. අවසාන උත්තරේ විදිහට මේක සුළු කරාම ඔයාලට එනවා x සමානයි අංශක 25යි කියලා. 25 වෙනි ගාන වගුවේ දැක්වෙන එක් නිවැරදි ප්‍රකාශයේ ඉදිරියෙන් හරි ලකුණද එක් වැරදි ප්‍රකාශයේ ඉදිරියෙන් වැරදි ලකුණද යන්නේ කියලා මෙන්න මෙහෙම ප්‍රකාශ තුනක් දීලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ ගණන් වලදී ගොඩක් ළමයි කරන වැරදි ඒ තමයි මෙන්න මේවා සුළු කරලා බලන්න යනවා.
ඇත්තටම කිව්වොත් මෙන්න මේවා දෙන්නේ ඕගොල්ලන්ගේ සුළු කිරීමේ දැනුම පරීක්ෂා කරන්නේ මේ ඕගොල්ලෝ තාර්කික හැකියාව කොච්චරද කියලා බලන්න තමයි දීලා තියෙන්නේ. ඕගොල්ලෝ බොරුවට මෙන්න මේවා සුළු කර කර හිටියොත් ඔයගේ වෙලාව අනිවාර්යෙන් අපත යනවා. ඉතින් ඔයාලට මේ පේපරේ විනාඩිය වුණත් ගොඩක් වටිනවා. ඒක නිසා මේ හැම ප්‍රශ්නෙම හරියට ගොඩක් කාලේ ඉතුරු කරගෙන කරන්න ඔයා බලා ගන්න ඕන. ඉතින් මෙන්න මේ වගේ එකක් ඔයා සුළු කරන්න කිව්වොත් ගොඩක් වෙලා යනවා. ඒක නිසා ඔයා කරන්න ඕන ඔයාගේ තාර්කික හැකියාව මෙච්චර කාල ගණන් ඉගෙනගෙන ඔයාගේ දියුණු වෙච්ච තාර්කික මට්ටම මෙන්න මේකට භාවිතා කරන්න ඕන. දැන් මොකද්ද මේ කියලා තියෙන්නේ? 10.05 වර්ගයේ වැඩිලු 100ට වඩා. මොකද්ද ඒක? දැන් ඔයා මේක වැඩි කරොත් ඔයාට උත්තරේ එනවා. හැබැයි මේකේ උත්තරේට මේ බලාපොරොත්තු වෙන්නේ. ඔයාගෙන් හරිලා වැරදිනේ දාන්න තියෙන්නේ. එක්ක හරි නැත්නම් වැරදි. දැන් මේකේ දැන් ඔයා දන්නවනේ 10 වර්ගය කීයද? 10 වර්ගය තමයි 100. දැන් මෙන්න මේ ප්‍රකාශය 10.05යි 10ට වැඩි. ඒ කියන්නේ මෙන්න මේ පැත්ත වැඩි වෙනවා. දැන් ඔයාලට මම කලින් කියලා තියෙනවා සමීකරණ එක සමාන සමීකරණ දෙපැත්තම සමාන සමීකරණ එක පැත්තකට මොකක් හරි කරොත් ඊට සමානව අනිත් පැත්තටත් යම් කිසි දෙයක් වෙනවා. දැන් මේ පැත්ත වැඩි කරොත් එහා පැත්තත් නිකම් වැඩි වෙනවා. මේ පැත්ත අඩු කරොත් අනිත් පැත්තත් ඒ වගේම අඩු වෙනවා. අන්න ඒක තමයි වෙන්නේ. දැන් මෙතන 10 වර්ගෙනේ තියෙන්නේ. 10 වර්ගෙට යම් කිසි සංඛ්‍යාවක් එකතු කරනවා. එතකොට මේ පැත්ත මොකද වෙන්නේ? වැඩි වෙනවා. දැන් 10 කියන එකට අපි 0.5ක් එකතු කරලා මෙන්න මේ පැත්ත වැඩි කරා. ඉතින් එහා පැත්තත් වැඩි වෙනවා. ඒ කියන්නේ 100ට වඩා වැඩි වෙනවා. හිතන්න දෙයක් නැහැ. මොකද්ද වෙන්නේ? අය කියනවා දැන් 10 වර්ගය සමානයි 100යි. දැන් ඒකනේ මෙතනින් මම කියන්නේ 10 වර්ගය සමානයි 100යි. දැන් 10ට යම් කිසි ඒ කියන්නේ 0.05ක් එකතු කරාම තමයි 10.5 දෙන්නේ. ඒ කියන්නේ 10 කියන සංඛ්‍යාවට මොකක් හරි එකතු කරා. එතකොට එන්නේ පැත්තේ වටිනාකම වැඩි වුණා. ඊට සමානව එහා පැත්තේ ඒ කියන්නේ ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන එකත් ඒ වගේම වැඩි වෙනවා. ඒ කියන්නේ 10 වර්ගයට වඩා මෙන්න මේක වැඩි වෙනවා. එතකොට එහා පැත්ත එක 100ට වඩා වැඩි වෙන්න ඕන. එන්න ඒක අනුව මෙන්න මේ ප්‍රකාශය හරි කියලා වට නිකම්ම ගන්න පුළුවන්. සුළු කර බලන්න දෙයක් නැහැ. ඔයාගේ තර්කය දැම්මම ඉවරයි. ඒක තියෙන දෙවෙනි කොටස තමයි 10 වර්ගයේ ධන 1 වර්ගමූලය කුඩයිලු 10ට වඩා. බලමු මෙන්න මෙහෙම. දැන් 100 වර්ගමූලයනේ 10ට සමාන වෙන්නේ. දැන් ඔයා කලින් එකට වගේම තමා කරන්න. දැන් මෙතන තියෙන කීයද? 10 වර්ගය කියන්නේ 100යි. 100ට එකක් එකතු කරනවා. එතකොට මේ පැත්තට එකක් එකතු කරාම මේ පැත්තේ වටිනාකම වැඩි වෙනවා. වර්ගමූලය මොකක් ගත්තත් මේකේ වටිනාකම වැඩි වෙනවානේ. දැන් මේකට එකතුවක් මෙතන 100 තියෙන්නේ. 100ට අපි එකක් එකතු කරාම තමයි 101 එන්නේ. දැන් බලන්නකො මෙතන 101නේ තියෙන්නේ. 10 වර්ගයේ 100යි. 100ට එකක් එකතු කරාම 101යිනේ. මෙන්න මේ තිබ්බ 100ට අපි යම්කිසි සංඛ්‍යාවක් එකතු කරා. එකතු කරාම ඒකේ වටිනාකම වැඩි වෙනවා. මේක වර්ගමූල ගන්න කතාව ඇත්ත. හැබැයි මොකේ වර්ගමූලය ගත්තත් ඇතුළේ තියෙන සංඛ්‍යාව වැඩි වුණානේ. ඒක නිසා වර්ගමූලයෙන් එන අගේ වුණත් වැඩි වෙනවා. එතකොට මේ පැත්ත දැන් 100 සමානයි 10ට මේ පැත්තේ අගේ වැඩි වුණා. ඊට සමානව මේ පැත්තෙගෙත් වැඩි වෙන්න ඕනේ. එතකොට මේ පැත්තට එන අගය 10ට වඩා වැඩි අගයක් එන්න ඕන. දැන් එහෙමද මේක කියලා තියෙන බලන්න. මෙන්න මේකේ අගය කුඩයිලු 10ට වඩා. එහෙම නෙමෙයිනේ දැන් අපි තර්ක කරාම ආවේ. දැන් මෙන්න මේ කෑල්ල අපි තර්ක කරාම ආවේ 100 කියන එක 100 වර්ගමූලය 10ට සමාන වෙනවා. 100 කියන වර්ගමූල 100ට ඔය වර්ගමූලය ඇතුළට යම්කිසි සංඛ්‍යාවක් එකතු කරලා තමයි වර්ගමූලය ගන්න. එතකොට උඩ තිබ්බාගේට වඩා යට එකේ වටිනාකම වැඩි වුණා. ඒ අනුව මෙන්න මේ පැත්තේ උඩ තිබ්බාගේට වඩා යට තියෙන අගය වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ වර්ගමූල 101 අගය 10ට වඩා වැඩි වෙන්න ඕන. දැන් එහෙම නෙමෙයි කියන්නේ වර්ගමූල 100 අගය 10ට වඩා අඩුයිලු. ඒක නිසා එන්නේ ප්‍රකාශය වැරදි කියලා ඔයාට තර්ක කරන්න පුළුවන්. තුන්වෙනි ප්‍රකාශය වුණත් ඔයාට නිකම්ම වැඩ කරන ළමෙක් නම් මේක දැක්ක ගමන් හරි කියලා කියන්න පුළුවන්. ඒක මම සම හරි කියනවා. ඒක එන විදිය මම හදලා පෙන්නනවා. ඔයා දන්නවා 2 4 සමානයි 16යි. දැන් 2 4 සමානයි 16යි. ඕකේ ලඝු ගන්න කිව්වොත් ඔයා මොකද්ද කරන්න ඕන? පාදයේ එහෙමම තියෙනවා. මම කලින් වීඩියෝස් වලත් කියනවා මෙන්න මේ දර්ශකයේ සංඛ්‍යාවයි ප්‍රතිස්ථාපනයක් තමයි ලඝු ගන්න කිව්වම වෙන්නේ. එතකොට ඔයාලා ලියන්න පුළුවන් මේක ලඝු ආකාරයෙන් ලියන්නකොම log 2 පාදයේ 16 සමානයි 4 කියලා. බලන්න මෙන්න මේ සංඛ්‍යාව ලඝු වලට හැරුවාම මෙන්න මේ උඩ තිබ්බ ප්‍රකාශය වෙනවා. ඒක නිසා අපිට එන්නේ එක හරි කියලා නිකම්ම ගන්න පුළුවන්. 26 වෙනි ගාන එකිනෙකට යාව පීඩන කේන්ද්‍රික ඛණ්ඩයක් හා ත්‍රිකෝණයක් රූපේ දැක්වේ. ත්‍රිකෝණීය වර්ගඵලයේ කේන්ද්‍රකයේ ඛණ්ඩයේ වර්ගඵලයට සමාන වේ නම් දී ඇති තොරතුරු වලින් කේන්ද්‍රික ඛණ්ඩයේ අරය සෙන්ටිමීටර වලින් සොයන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒකට ඔයාලට දීලා තියෙන තල රූපය මේක. මෙන්න මේක තමයි කේන්ද්‍රික ඛණ්ඩය. මේක තමයි ත්‍රිකෝණය වෙන්නේ. කේන්ද්‍රික ඛණ්ඩේ ඔයාලට මෙන්න මේක අරය කියලා ගත්තොත් අපි මේකත් අරය මම කලින්ම දාගත්තා.
මේක R නම් මේකත් R වෙනවා. මොකද ඕනම කේන්ද්‍රික ඛණ්ඩයක තියෙන්නේ එකම ආරයක්. ඒ කියන්නේ කේන්ද්‍රයේ ඉඳන් පරිධියට යා කරන දුරනේ R කියන්නේ. ඉතින් මේ වෘත්තයක් ඒවා කේන්ද්‍රික ඛණ්ඩයක් ඒවා ඕනම තැනකට කේන්ද්‍රයෙන් ඉඳන් පරිධියට යා කරොත් ඒක තමයි අරය වෙන්නේ. මේකත් එතකොට R මේකත් එතකොට R. එතකොට මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය අපි සිම්පල් A කියලා දාගමු. එතකොට මෙන්න මේ වෘත්ත ඛණ්ඩයේ ඒ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සිම්පල් B කියලා දාගමු. එතකොට අපිට වෘත්තයේ සමාන ත්‍රිකෝණයේ වර්ගඵලය වලට ලියන්න පුළුවන්. තවත් වැදගත් ලක්ෂණ තමයි මේ දීලා තියෙන ඍජුකෝණී ත්‍රිකෝණයක්. එතකොට මේකේ ලම්බ උස වෙන්නේ මෙන්න මේ R කියන එකම තමයි. එතකොට ත්‍රිකෝණික වර්ගඵලය ලියන්නේ සූත්‍රය මොකද්ද? භාගයේ වතාවක් ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. එතකොට ආධාරකයේ දිග සෙන්ටිමීටර 2.5. ඒක වැඩි කරන්න ඕන ලම්බ උසෙන්. ලම්බ උස කියලා අපිට ආවේ R කියන එක. එතකොට මේක සුළු කරාම වලට එනවා 5R කියලා. ඊළඟට අපි මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයමු. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අපි ගත්තේ B කියලා. එතකොට වෘත්තයක වර්ගඵලය හොයන්නේ කොහමද? 5R වර්ගය. එතකොට කේන්ද්‍රික ඛණ්ඩික වර්ගඵලය හොයන්නේ කොහමද? අදාළ වෘත්තයේ වර්ගඵලය වැඩි කරන්න ඕන 360න් මෙන්න මේ කොච්චරක්ද අංශක කියන එකෙන් තමයි. ඉස්ලාම් පිළියම කොහමද හදන්නේ කියලා? 5R වර්ගය කියන්නේ වෘත්තයක වර්ගඵලය. දැන් මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය වුණ එතකොට වෘත්තයකට තියෙනවා අංශක 360ක්. දැන් මේකට තියෙන කීයද? අංශක 40යි. එතකොට වෘත්තයක 360ක් නම් මෙන්න මේ අංශක 40ක් තියෙන කේන්ද්‍රික ඛණ්ඩයට කොච්චරක් තියෙනවද කියලා හොයන්න කොහමද? 360න් බෙදලා වැඩි කරනවා අංශක 40න්. එතකොට මේක සුළු කරාම වලට එනවා 5R වර්ගය බෙදීම 9 කියලා. 340 බෙදුවාම 9යි කියලා එනවා. එතකොට මොකද්ද මෙතන කියන විශේෂ දේ? මෙන්න මේ ගාන තියෙන විශේෂ දේ මොකද්ද? එක්කෙනෙකුට ආවල් වෙන කේන්ද්‍රික ඛණ්ඩය හා ත්‍රිකෝණයේ රූපය දැක්වේ. ත්‍රිකෝණයේ වර්ගඵලය කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයට සමාන වෙනවලු. මෙන්න මේක තමයි දීලා තියෙන වැදගත්ම කරුණ. මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයට සමාන වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ A කියලා දාගත්ත වර්ගඵලය B කියලා දාගත්ත වර්ගඵලයට සමාන වෙනවලු. මෙන්න මේ ගානේ කියලා තියෙන දේ ඔයා ලියා ගන්න. ඒ කියන්නේ A සමානයි B කියලා ගන්න පුළුවන්. ගාන දීලා තියෙන්නේ එහෙමනේ. එතකොට A කියලා ගත්තේ අපිට A වලට ආවේ සුළු කරාම 5R කියන එක. එතකොට B කියුවාම වඩ සුළු කරාම ආවේ 5R වර්ගය බෙදීම 9 කියලා. එතකොට දෙපැත්තෙම 5 අකුරු තියෙනවා. අපිට 5 අකුරු කපලා දාන්න පුළුවන්. එක R එකක් මේ පැත්තෙන් කැපෙනවා. එතකොට එන්නේ 1 සමානයි R බෙදීම 9යි කියලා. එතකොට ඔයාලට R උක්ත කරාම එක බෙදීම R සමානයි R බෙදීම 9 සමාන 1 කියලා එනවා. එතකොට ඔයාලට R උක්ත කරාම R වලට එනවා R සමානයි සෙන්ටිමීටර් 9යි කියලා. 27 වෙනි ගාන රූපයේ දැක්වෙන ABC ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති පරිදි CA පාදය CD පාදයට සමාන වර පරිදි පිහිටි ABD සුළුකෝණී ත්‍රිකෝණයක D ශීර්ෂය සොයා ගැනීමට අවශ්‍ය නිර්මාණවල දල සටහනක් අඳින්න කියලා තමයි තියෙන්නේ. එතකොට මේ ගාන ඉස්සෙල්ලාම ඔයා හොඳට කියවලා පොඩි අවබෝධයක් ලබා ගන්න. දැන් අපි යමු ගාන හදන්නේ කොහොමද කියලා. දැන් ABC ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන ABD ත්‍රිකෝණයක් තියෙනවලු. දැන් හොඳට බලන්න මෙන්න මේ ත්‍රිකෝණ දෙකේම AB කියන පාදය පොදුයි. එතකොට මෙන්න මේ C ලක්ෂයයි D ලක්ෂයෙන් තමයි ත්‍රිකෝණ දෙක වෙන් වෙන්නේ. එතකොට ඔයත් මෙන්න මෙතන සමාන්තර රේඛාවක් නිර්මාණය කරා නම් මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට මෙන්න මේ D ශීර්ෂය තියෙන ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙන්න පුළුවන්. එතකොට කොහොමද සමාන්තර රේඛාවක් නිර්මාණය කරන්නේ? මේකට සමාන්තර රේඛාවක් මේ C ශීර්ෂය හරහා යන පරිදි නිර්මාණය කරන්නේ කොහොමද? ඉස්සෙල්ලාම කව කට්ට අරගෙන මෙන්න මෙහෙම ඡාපයක් ලකුණු කරන්න. එහෙමම කව කට්ට වෙනස් නොකර ගිහින් මෙන්න මෙතනින් එන්නේ ඒ ඡාපය C ශීර්ෂයේ තියලා ඇඳ ගන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් කව කට්ටේ තුඩ තියලා මෙන්න අපි කව කට්ටේ තුඩ මෙතනින් තියලා මෙන්න මේ පාදය හරහා යන විදිහට තවත් නිර්මාණයක් කරගන්න. ආයෙ කව කට්ට වෙනස් නොකර ගිහින් මෙන්න මෙතනින් තියලා ඉන්න එහෙමම ආයෙ ඡාපයක් ඇඳ ගන්න. එතකොට මෙන්න මේ රේඛා දෙක එකිනෙකට ඡේදනය වුණ ලක්ෂය හරහා තමයි C ලක්ෂය හරහා මෙන්න මේ ABට සමාන්තර රේඛාව යන්නේ. එතකොට මෙන්න මෙහෙම රේඛාවක් ඔයාලට නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ රේඛාව මත පිහිටි ඕනෑම ලක්ෂයක් D ලක්ෂය කියලා තෝරගත්තොත් ඔයාලට මෙන්න මේ ABC ත්‍රිකෝණ වර්ගඵලය ABD ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වෙනවා. මොකද
දැන් ඔයා දන්නවා ත්‍රිකෝණික වර්ගඵලය කොහොමද වෙන්නේ? ත්‍රිකෝණික වර්ගඵලය වෙන්නේ භාග්‍ය වතාවක් ආධාරකයේ වැඩි කරනවා ලම්බ උසෙන්. දැන් ආධාරකයේ අදාළ ABC ත්‍රිකෝණයටයි ABC ත්‍රිකෝණයයි ABD ත්‍රිකෝණයයි කියන දෙකම තියෙන්නේ එකම ආධාරක පාදය. මොකද AB කියන ආධාරක පාදය. එතකොට වෙනස් වෙන ත්‍රිකෝණ දෙකේ මොකද ලම්බ උස කියන එක. ලම්බ උස කියලා ගන්නෙ මෙන්න මේ අදාළ මෙන්න මේ සමාන්තර රේඛා දෙක අතර දුරනේ. එතකොට D ලක්ෂය මේ කොතන තිබ්බත් මෙහෙම දැන් මෙහෙම අපි කටුවට අඳින්න. මෙහෙම ත්‍රිකෝණය ඇඳත් මෙහෙම ත්‍රිකෝණය මෙන්න මෙහෙම ඇඳත් කොතන D ලක්ෂය තිබ්බත් අදාළ ABC ත්‍රිකෝණයේ ABD ත්‍රිකෝණයේ වර්ගඵලය වෙනස් වෙන්නේ නැහැ, සමාන වෙනවා. හැබැයි වට තව D ලක්ෂය දැන් මේ රේඛාව මත ඕන තැනක වර්ගඵලයේ සමාන වෙන විදිහට D ලක්ෂය තියෙන්න පුළුවන්. හැබැයි D ලක්ෂය තියෙන තැන නිශ්චිත කරගන්න වට තවත් දත්තයක් දීලා තිනවා. ඒ මොකද්ද? ඒ තමයි CA සමානයි CD වන පරිදි. ඒ මොකද්ද? මෙන්න මේ පාදයේ දිගට මෙන්න මේ CD පාදයේ දිග සමානවර පරිදි කියලා තියලා තියෙනවා. එතකොට මොකද්ද කරන්න ඕන? මෙන්න මේ එතකොට බලන්න අවස්ථා දෙකේම C ලක්ෂය එකම තැනකනේ තියෙන කියලා. C ලක්ෂය එක තැනක, A ලක්ෂය තවත් තැනක, D ලක්ෂය තවත් තැනක. ඒ කියන්නේ මෙන්න මේ අචල ලක්ෂයට සමදුරින් යන පතයක් නිර්මාණය කරන්න ඕන හරිය නේද? මෙන්න මේ දුරස් සමානයි, මෙන්න මේ දුරස් සමානයි. කියන්නේ අචල ලක්ෂයකට සමාන දුරින්. එතකොට CA සමාන වෙනවා, CD සමාන වෙනවා. එතකොට මොකක්ද නිර්මාණය කරන්න ඕනේ? වෘත්තයක්. එතකොට C ලක්ෂයෙන් තියලා මෙන්න මේ CA අරය කරගත්ත වෘත්තයක් නිර්මාණය කරා නම් CD පාදය CA පාදයට සමාන කරගන්න පුළුවන්. පොළවා මෙන්න මෙතෙන් තියලා මෙන්න මේව වෘත්ත ඡාපයක් ඇඳලා හරි. එතකොට CA සමානයි CD සමානයි මම කලින් කියලා තියෙනවා වෘත්තේ කාර්ය වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා CA දිග සමාන වෙනවා CD දිගට. එතකොට වලට මෙන්න මේ මම කියන්නේ කලින් වර්ගඵල සමාන කරගන්නවා නම් මෙන්න මේ රේඛ සමාන්තර රේඛාව මත ඕන තැනක D ලක්ෂය තියෙන්න පුළුවන්. D ලක්ෂය තහවුරු කරගන්න තමයි කොතනද තියෙන කියලා තහවුරු කරගන්න තමයි CA සමානයි CD කියලා දීලා තියෙන්නේ. එතකොට මේක C එක O මෙන්න C කියන එක කේන්ද්‍රය කරගත්ත වෘත්තයක් ඇන්දොත් CA සමානයි CD වෙනවා. මොකද එකම වෘත්තයේ අරේ නිසා. එතකොට වල D ලක්ෂය තියෙන තැන නිශ්චිතවම ඇඳගත්තා. එතකොට වලට අවශ්‍ය නම් ABD ත්‍රිකෝණය මෙන්න මෙහෙම සම්පූර්ණ කරගන්න පුළුවන්. ඔයාලට කියලා තියෙන්නේ D ලක්ෂය තියෙන තැන හොයාගන්න අවශ්‍ය නිර්මාණ කරන්න කියලා. ඔයා දැන් කරගෙන ඉවරයි. ඔයාලට අවශ්‍ය නම් විතරක් මෙන්න මේ ABD ත්‍රිකෝණය කටුවට සම්පූර්ණ කරගන්න පුළුවන්. එතකොට ආයෙත් කියනවා ගාන දැක්කාම හිතෙන්න ඕන මොකද්ද මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵල සමාන වෙන්නේ කොහොමද? ත්‍රිකෝණයක වර්ගඵල වෙන්නේ භාග්‍යවතාවක් ආධාරක වැඩි කරන ලම්බුසින්. අදාළ ABC ත්‍රිකෝණයයි ABD ත්‍රිකෝණයයි දෙකටම තියෙන්නේ එකම ආධාරක පාදයක්. ත්‍රිකෝණ දෙක වර්ගඵලයේ සමාන වෙන්න වර්ගඵල සමාන වෙන්න නම් අනිවාර්යෙන් තව ඉතුරු ලක්ෂණය මොකද්ද? ලම්බ උස සමාන වෙන්න ඕන. දැන් මේ සමාන්තර රේඛා දෙක අතර ලම්බ දුර ගත්තොත් අනිවාර්යෙන් ත්‍රිකෝණ දෙකටම එන්නේ එකම ලම්බ දුරක්. ඒක නිසා ත්‍රිකෝණ දෙකේ D ශීර්ෂය මේ රේඛාව මත කොතන තිබ්බත් වර්ගඵල සමාන වෙනවා. D ශීර්ෂයේ තියෙන තැන නිශ්චිත කරගන්න තමයි CA සමානයි CD කියලා දීලා තියෙන්නේ. එතකොට ඔයා මෙන්න මේ දරසටහන ඇඳලා සම්පූර්ණ කරා නම් ඔයාට මුල් ලකුණු ඔක්කොම හම්බෙනවා. 28 වෙනි ගාන x ඍණ y සමානයි 1ද x වර්ගයේ y ඍණ xy වර්ගයේ සමානයි 2ද නම් x වර්ගයේ ධන y වර්ගයේහි අගය සොයන්න කියලා තමයි තියෙන්නේ. මේකත් 2014 අවුරුද්දේ ගොඩක් ළමයින්ට අමාරු වෙච්ච ගානක්. බලමු මේ ගාන කොහොමද විසඳන්නේ කියලා. දැන් ඔයාගෙන් ආන්නේ මෙන්න මේ ප්‍රකාශනයේ එන අගය මොකක්ද කියලා. අපි බලමු මෙන්න මේ ප්‍රකාශයේ සාධක තියෙනවානේ පොදු සාධක වල පේනවානේ දෙකේම xy කියන එක දෙකේම තියෙනවා. අපි පොදු සාධක එළියට අරන් බලමු මොකද්ද එන්නේ කියලා. ඉස්ලාම් යම ප්‍රකාශය x වර්ගය y ඍණ xy වර්ගය සමානයි 2යි කියලා තමයි දීලා තියෙන්නේ. මේකේ ඔයාලට පේනවා මේ දෙකේම xy කියලා පොදු සාධකයක් තියෙනවා. ඒක නිසා පොදු සාධකයේ එළියට ගන්න බලමු. එතකොට xy කියන එක එළියට ගත්තොත් මේකේ x කියන එක ඉතුරු වෙනවා. මේකෙන් y කියන එක ඉතුරු වෙනවා. බලන්න මේක ප්‍රසාරණය කරාම ආයි මේ උඩ එකම එනව නේද කියලා. xy කියන එක x ගෙන් වැඩි කරාම x වර්ගය y ආයි ඍණ මෙන්න මේක ආයි මේකෙන් වැඩි කරාම xy වර්ගය කියලා එනවා. අන්න ඒ උඩ එකම ආවා. අපිට මේක නිසා මෙන්න මේක මෙහෙම සාධක වලට කඩන්න පුළුවන්. ඔයාලට මෙන්න මෙතන දීලා තිනවා x ඍණ y කියන එක 1යි කියලා. එතකොට x ඍණ y කියන 1යි නම් xy මෙන්න මේක ඔයාලට 1යි කියලා ගන්න පුළුවන්. සමාන 2යි. එතකොට ඔයාලට xy එනවා 2යි කියලා. අන්න ඔයා වැදගත් එකක් හොයාගත්තා. සමාන වෙන්න මේ මොකද්ද හොයාගත්තේ කියලා තේරෙන්නේ නැහැ. ඒක ඉස්සරහට තමයි පේන්නේ ගන්නෙ. බලමු x වර්ගය මෙන්න මේක තමයි හොයන්න කියලා තියෙන්නේ. කොහොමද ඔක හොයන්නේ? දැන් ඔයාලට දීලා තියෙනවා x ඍණ y සමානයි 1යි කියලා. ඒක ඔයා දෙපැත්තම වර්ග කරන්න. x ඍණ y ඔයා ගත්තොත්
x ඍණ y සමානයි 1යි කියලා දීලා තිනවා. මේ දෙකම දෙපැත්තෙම වර්ග කරන්න. එතකොට x ඍණ y වර්ගය සමානයි 1 වර්ගය. එතකොට මෙන්න මේ ආප්‍රකාශය ඔයා ප්‍රසාරණය කරන්න. x වර්ගය ඍණ 2xy ධන y වර්ගය සමානයි 1යි කියලා තමයි ඔයාලට ආවේ. දැන් අපි xy කියන එකට මෙන්න මෙතනින් අගයක් හොයාගත්තා. දැක්කනේ මේ. අපි උඩ එක සාධක කරලා xy වලට අගයක් ආදේශ කරගත්තා. අපි ඒක මෙන්න මෙතන ආදේශ කරමු. දැන් x වර්ගය ඍණ 2යි xy ට කිදාවේ 2 කියන එක. ඒක මෙතනින් දැම්මා ධන y වර්ගය සමානයි 1යි. ආයි දැන් ඔයාලට මෙන්න මේක සුළු කරාම එනවා x වර්ගය ඍණ 4 ධන y වර්ගය සමානයි 1යි කියලා. දැන් මේ x වර්ගය ධන y වර්ගය මේ 4 එහා පැත්තෙන් සුළු වුණාම වාට එනවා 1 ධන 4 කියලා. එතකොට මේක සුළු වුණාම වාට අවසාන උත්තරය විදිහට එනවා x වර්ගය ධන y වර්ගය සමානයි 5යි කියලා. බලන්න වා දාන්න දේ මෙන්න මෙතන පේන දේ ටික ටික කරගෙන ගියා නම් මේ උත්තරේ අවසාන උත්තරේ x වර්ගය ධන y වර්ගය සමානයි 5යි කියලා නිකම් එනවා. මොකද්ද අපි ඉස්සලාම කරේ මෙන්න මේ විදිහට තියෙන සංකීර්ණ ප්‍රකාශයේ සාධක වලට කඩාගත්තා. සාධක වලින් ඔය xy ට අගයක් හොයාගත්තා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන එක වර්ග කරා දෙපැත්තම වර්ග කරා. දෙපැත්තම වර්ග කරාම මෙන්න මෙහෙම ප්‍රකාශයක් ආවේ. අපි මෙන්න මෙතනින් හොයාගත්තා ගිය මේකට ආදේශ කරලා අන්තිමට x වර්ගය ධන y වර්ගය කීයද කියලා හොයාගත්තා. 29 වෙනි ගාන රූපයේ දී ඇත් තොරතුරු භාවිතා කොට PQR ත්‍රිකෝණයේ වර්ගඵලය XYZ ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් කියු නැද්ද කියලා තමයි අහලා තියෙන්නේ. එතකොට PQR කියන්නේ මෙන්න මේ ලොකු ත්‍රිකෝණය. එන්නේ ඒ ත්‍රිකෝණයේ වර්ගඵලය මෙන්න මේ XYZ කියන පුංචි ත්‍රිකෝණය වගේ කියු නැද්ද කියලා අහලා තියෙන්නේ. එතකොට අපි මේ ඉස්සෙල්ලාම මෙන්න මේ පොඩි පාදයක් අපි A කියලා දාගමු. මොකද්ද? මෙන්න මේ පොඩි පාදයක දිග A කියලා ගමු. එතකොට මේ පාද තුන සමාන නිසා මේක A නම් මේකත් A මේකත් A වෙනවා. මොකද ඔයාලට දත්ත විදිහට දෙනවා මේ පාද තුන සමාන වෙනවා කියලා. එතකොට ඔයා දන්නවා දැන් මේ පාද දෙක එකිනෙකට සමාන්තරයි. දැන් අපි තවත් නිර්මාණයක් කරගමු. මොකද්ද? මෙන්න මේ පාද වලට සමාන්තරව මෙන්න මේ P ලක්ෂය හරහා තවත් සමාන්තර රේඛාවක් ඇඳගමු. එතකොට මෙන්න මේ රේඛාව මෙන්න මේ රේඛා තුන එකිනෙකට සමාන්තරයි කියලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ සමාන්තර රේඛා දෙක අතර දුර අපි h කියලා ගත්තොත් මෙන්න මේ දුර h කියලා ගත්තොත් මේ දුරත් h වෙනවා. මේ සමාන්තර රේඛා දෙක අතර දුර h කියලා වෙනවා. මොකද්ද හේතුව? මෙන්න මේ දෙක සමානව බෙදෙන නිසා මේ දෙකත් අපිට සමාන දිගවල් සමානයි කියලා ගන්න පුළුවන්. මේක උස h නම් මේකත් උස h කියලා ගන්න පුළුවන්. අපි බලමු අපි දාගත්ත දත්ත වලින් දැන් ඔයාගේ අහන්නේ කී ගුණයක්ද? ඒ කියන්නේ මේක වගේ මේක කී ගුණක්ද කියලා. ඒක නිසා ඔයා මේ අමතර දත්ත දාගන්න බය වෙන්න එපා. අපි මේ බලමු දාගත්ත අමතර දත්ත වලින් ඉස්සෙල්ලා PQR ත්‍රිකෝණයේ වර්ගඵලය කී දෙන්නේ කියලා. එතකොට PQR ත්‍රිකෝණයේ අපි වර්ගඵලය ඉස්සෙල්ලාම හොයමු. එතකොට ත්‍රිකෝණයේ වර්ගඵලය වෙන්නේ කොහොමද? භාග්‍ය වතාවක් ආධාරකයේ වැඩි කරනවා ලම්බ උසෙන්. එතකොට භාග්‍ය වතාවක් ආධාරක පදෙදි කී දෙන්නේ? A වතුනක් එකතු කරාම 3යි A. එතකොට ලම්බ උස කියලා ගන්න මෙන්න මේ සමාන්තර රේඛා දෙක අතර තියෙන උස. එතකොට මේකත් h මේකත් h මේ සමාන්තර රේඛා දෙක අතර දුර කීයද? එතකොට 2යි h. එතකොට මේක සුළු කරාම ඔයාලට එනවා 3යි A h බෙදීම 2යි කියලා. ඒ කියන්නේ PQR ත්‍රිකෝණේ සමාන 6යි A h බෙදීම 2යි කියලා. මෙන්න මේ ලොකු PQR ත්‍රිකෝණයේ වර්ගඵලය. ඊළඟට අපි යමු දාගත දත් වලින් XYZ ත්‍රිකෝණයේ වර්ගඵලය කී දෙන්නේ කියලා. XYZ ත්‍රිකෝණයේ අපි වර්ගඵලය හොයමු. වර්ගඵලය හොයන්නේ කොහමද? ආයෙත් කියනවා භාග්‍ය වතාවක් ආධාරකය වැඩි කරනවා ලම්බ උසෙන්. භාග්‍ය ආධාරක පාදයේ A අපි ලම්බ උස කියලා ගත්ත මේ සමාන්තර රේඛා දෙක අතර ලම්බ දුර h කියලා ගත්තේ. මේක සුළු කරාම වට එනවා AH බෙදීම 2යි කියලා. ඔයගෙන් මොකක්ද අහන්නේ PQR ත්‍රිකෝණය මෙන්න ලොකු PQR ත්‍රිකෝණයේ වර්ගඵලය මෙන්න මේ XYZ ත්‍රිකෝණයේ වර්ගඵලය මේ කී ගුණයක්ද කියලා. එතකොට PQR ත්‍රිකෝණයේ වර්ගඵලය XYZ ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් බෙදුවා නම් වාට එනවා එන්නේ වගේ කී ගුණයක් විශාලයිද කියලා. එතකොට කරන්න ඕන මෙන්න මේකයි. PQR ත්‍රිකෝණයේ වර්ගඵලය XYZ ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් බෙදුවා නම් හරි. අපි ඔන්න මෙන්න මේ ත්‍රිකෝණ දෙකටම අපි වෙන වෙනම අපි ඉස්සලා දාගත්ත දත් වලින් වර්ගඵලය වලට එන ප්‍රකාශ දෙකක් හදාගත්තා. අපි බලමු මේ දෙක අපි මෙන්න මේ
PQR ත්‍රිකෝණ වර්ගඵලය කියලා ගත්තේ. PQR ත්‍රිකෝණේ වර්ගඵලය අපි ගත්තේ 6යි AH බෙදීම 2යි කියලා. ඊළඟට මොකද්ද ගත්තේ? XYZ ත්‍රිකෝණේ වර්ගඵලය කියලා ගත්තේ. XYZ ත්‍රිකෝණේ වර්ගඵලය අපිට ආවේ AH බෙදීම 2යි කියලා. එතකොට මෙන්න මේක සුළු කරගත්තා නම් ඔය අතින් දාගත්ත අකුරු කැපිලා ගිහිල්ලා අන්තිම උත්තරේ නිකම්ම එනවා. මේක සුළු කර බලමු. AH AH කැපිලා යනවා. මෙන්න මේ දෙකට මේ දෙක සුළු වෙලා යනවා. එතකොට වාට එනවා 6 බෙදීම 1යි කියලා. එතකොට අවසන් උත්තරේ කීයද? 6කින් බෙදුවම ඒත් 6මයි. එතකොට PQR ත්‍රිකෝණේ වර්ගඵලය XYZ ත්‍රිකෝණේ වර්ගඵලයෙන් 6 ගුණයක් කියලා වාට අවසන් උත්තරේ විදිහට එනවා. ආයෙත් මේ කියනවා මේ වගේ ගණන් දුන්නොත් ඔයන් කී ගුණයක්ද අනුපාතය කියලා ඒ වගේ දීලා තිබ්බොත් අනිවාර්යෙන් ඔයා බය වෙන්න එපා. මෙන්න මේ වගේ අමතර අකුරු දාගන්න. මොකද ඒවා සුළු වෙලා යනවා. අනිවාර්යෙන් කී ගුණයක්ද කී වාරයක් වගේද කියලා අහලා තිබ්බොත් නිකම්ම අන්තිමට සුළු වෙලා ගිහිල්ලා උත්තරේ එනවා. 30 වෙනි ගාන 2 3 4 5 6 7 8 යන එක් එක් සංඛ්‍යාවෙන් බෙදූ විට ශේෂයේ එක වන කුඩාම ධන නිකලය සොයන්න කියලා තියෙනවා. මේක ඉතා පහසු ගානක්. මේකේ උත්තරය එතකොට එන්නේ 1යි කියලා. මොකද 1 කියන එක මේ ඕනම සංඛ්‍යාවකින් බෙදුවොත් ලබ්ධිය බිඳුවයි ශේෂය 1යි කියලා එනවා. එතකොට වගේ ඇහුවාම ශේෂය 1 වෙන කුඩාම ධන නිකලය හොයන්නේ කොහම? වාට උත්තරේ එන්නේ අවසන් උත්තරේ විතර 1යි කියලා. මොකද මේ ඕනම සංඛ්‍යාවකින් මේක බෙදුවාම වාට එන්නේ ලබ්ධිය බිඳුවයි කියලායි ශේෂය 1යි කියලායි. මෙතනින් ඔයගොල්ලෝ 2014 අවුරුද්දේ ඔයාලේ ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න පිළිතුරු සාකච්ඡාව ඉවර වෙනවා. ඊළඟ ප්‍රශ්න පත්‍රයෙන් එනවා හම්බෙමු.